Right. Okay, good morning to you. Good morning, Good sir. morning, sir. Okay, work practical ආරම්භ කරමු. හරි. ගන්නකෝ අද මුලින්ම first of all today I am going to discuss with you a bar graph. මුලින්ම අද bar graph එක කොයි සාකච්ඡා කරන්න යන්නේ. ඔයා ඊයේ ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වුණා නම් මම ඊයේ ටියුට් ක්ලාස් එකේදී කිව්වා මේ මාසේ ටියුට් එකේ දීලා තියෙන ඒ කියන්නේ මෙන්න මේ නිබන්ධනේ ටෙස්ට් 13 එක අවසානට දීලා තිනවා බාර් ග්‍රාෆ් එකක්. බොහෝ වෙලාවට ඔයාගේ ටර්ම් ටෙස්ට් එකට එන්න පුළුවන් බාර් ග්‍රාෆ් එකක් එහෙම නැත්නම් පයි chart එකක්. අපි ඒක නිසා අද මුලින්ම සාකච්ඡා කරනවා බාර් ග්‍රාෆ් එක කොහොමද ඩිස්ක්‍රයිබ් කරන්නේ කියලා. අපි දැන්ටමත් මේ පාඩම සාකච්ඡා කරලායි තියෙන්නේ. අපි බාර් ග්‍රාෆ් ගොඩක් ලියලා තියෙනවා. හරි? මට කියන්න ඔයාලා මේ bar graph එක ලිව්වද? Did you write down this bar graph? Yes, sir. Yes, sir. ලියලා තියෙන්නේ මම ඊයේ කිව්වනේ අනිත් ලියන්න කියලා ටියුට් ක්ලාස් එකේදී. ඒ වගේම තමයි ටියුට් ක්ලාස් එකේ රෙකෝඩින් එක මම ඊයේ දාන්න බැරි වුණා. හරි? රෙකෝඩින් එක අද දාන්නම්. හරි? ඊයේ ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච නැති අය අනිවාර්යෙන් මේ රෙකෝඩින් එක අහලා තියෙනවා. හරි. එතන පුතාලා මේ bar graph එක ලියලායි තියෙන්නේ. දැන් ඔයාලට චෙක් කරගන්නයි තියෙන්නේ. නමුත් මගේ ආන්සර් එක ලියාගමු කියලායි මම කියන්නේ. අහගෙන ඉන්නවට වඩා බලාගෙන ඉන්නවට වඩා ටීචර්ස් ආන්සර් එකක් ලියමු කියලායි කියන්නේ. මොකද මේවා එකම දේ වුණත් 10 වතාවක් හරි 15 වතාවක් හරි ලියුවට වැඩි වෙන්නේ නැහැ. මොකද දන්නවද? ඔයා බාර් ග්‍රාෆ් එකක් ලියන්න නැතුව ඉන්නවා කියලා හිතන්න මාසයක් දෙකක් අනිවාර්යෙන්ම අමතක වෙලා යනවා. සමහරට දැන් නෝටිස් එකක් ලියන ෆෝමැට් එක අමතක වෙලා වෙන්න පුළුවන්. ලියන්න නැතුව හිටියොත් අපිට අමතක වෙලා යනවා. ඒ නිසා නිතර මේ දේවල් ලියන්න ඕන. ඒක තමයි අපිට මතකයේ තියෙන්නේ. ඉතින් ඔයත් දන්නවා අනිවාර්යෙන්ම O level exam එකේ බොහෝ වෙලාවට 14 වෙනි ප්‍රශ්නයේ වශයෙන් බාර් ග්‍රාෆ් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් පයි chart එකක් වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ හෝ විභාගෙට එන්න ලොකු ඉඩකඩක් තියෙනවනේ මේ ප්‍රශ්නේ. ඒක නිසා අපි තව පාරක් මේක ලියමු. මගේ ආන්සර් එකත් මම චුට්ටක් වෙනස් විදිහකට පාඩු උගන්වන්නම්. ඒ වගේම තමයි මේ වඩා වැඩි වඩා අඩු මම දෙන ඒවත් එක්ක ඔයාලට කම්පෙයාර් කරන්න පුළුවන් වෙනවා. පුතාලා ලියන එකට වඩා ඒකට වෙනස් වෙයි. හරි? ඒ නිසා අපි නැවත වතාවක් ලියමු. හරි? right. එහෙනම් ගන්න writing book එක. letter writing, essay writing, notes, notices, graphs and charts ඕවා ලියන පොතක් ඔයාගේ තියෙනවනේ. ඒ පොත ගන්න. එහෙම නැත්නම් ඔයා homework එක කරන්න නැති මේ ටියුට් එකේ නම් ඉඩ නැහැ. හරි? පොතේ කොහේ හරි ලියන්න නැතිනේ, පොලේ හරි ලියන්න නැතිනේ. එතන එහා පැත්තේ දිනේ දාලා test 13 කියලා ලියලා teachers answer කියලා ලියාගන්න. ටියුට් එක තියෙන්න ඕනේ හැමෝගාම. ගන්න ටියුට් එකේ අවසාන ප්‍රශ්නය. හරි? page number 12 පිටු අංක 12 තියෙන්නේ. essay writing කරන්නේ නැද්ද කියලා අහලා තිනවා. අනිවාර්යෙන් essay writing කරනවා. අනිවාර්යෙන් අවසාන ප්‍රශ්නේ ඔයාගේ O level exam එකේ essay writing එක උගන්වනවා මම. හරි? right. අපි test 13 එකයි කතා කරන්නේ ටියුට් එකේ. ඔයාගේ මේ පාර term test එකක් ඉස්කෝලේ තියෙනවා නම් එන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්. හරි? හරි. ඒ වගේම තමයි පුතේ මම අපි මේ ඊළඟ සතියේ විදුල ආයතනය තුලයි පන්ති ආරම්භ කරන්නේ. හරි? විදුල ආයතනය තුල මේ වෙලාවට නෙමෙයි චුට්ටක් වෙනස් වෙනවා අපේ වෙලාව. පන්තිය පැවැත්වෙනවා. ඒ සම්බන්ධව මම මේ බාර් ග්‍රාෆ් එක ඩිස්ක්‍රයිබ් කරලා ඔයාලට කියන්නම්. හරි කොහොමද අපි පන්ති ටික පටන් ගන්න කියලා. right. මෙන්න test 13 දීලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක්. The following bar graph shows which profession the students of grade 11 in your school like to do. The following bar graph පහස් සඳහන් තීරු ප්‍රස්ථාරයෙන් shows පෙන්වුම් කරනවා which profession මොන වෘත්තියටද. profession කියනකට සමාන වචනයක් තමයි job කියලා කියන්නේ. රැකියාව කියන්නේ. අවශ්‍ය නම් ලියා ගන්න. profession කියලා කියන්න පුළුවන්, job කියලා කියන්නත් පුළුවන්. රැකියාව කියන්නේ. පහස් සඳහන් තීරු ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරනවා which profession මොන රැකියාවටද the students of grade 11 in your school ඔබේ පාසලේ 11 ශ්‍රේණියේ ළමයි like to do කැමති. හරි? මොන රැකියාව කරන්නද 11 ශ්‍රේණියේ ඔබේ පාසලේ ළමයි මේ කැමති කියලා ඉවෙ දීලා තියෙනවා.
study the graph ප්‍රස්ථාරය අධ්‍යයනය කරන්න and write a description සහ ලියන්න විස්තරයක් about it. ඒ ගැන. The following words will help you. පාසනහන් වචන ඔබට උදව් කරાવી. උදව් වේවි. Use about 100 words. වචන 100කින් ලියන්නයි කියන්නේ. right. එතකොට පුතේ මේ දීලා තියෙන වචන ඔක්කොම ගන්න අවශ්‍ය නැහැ. හරි? ඔයාලට සමහර විට විභාගෙදිත් අනිවාර්යයෙන්ම මේ වගේ වචන සෙට් එකක් දෙයි. most, least, equal, many, a few, some. ඔය වගේ වචන ටිකක් දෙයි. ඔයා මේ වචන ඔක්කොම භාවිතා කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේකෙන් එක වචනයක් ගත්තත් ඇති. වචන දෙකක් ගත්තත් ඇති. ඔයා දන්න විදිහක් තව ලියන්න. මම කියලා දීපු විදිහක් තියෙනවනේ. ඒ වචන වැඩියෙන් භාවිතා කරලා ලියන්න. මේවම පාවිච්චි කරන්න ඕනේ නෑ. හරි? O level exam එකෙත් එහෙමයි. O level exam එකේ bar graph එකක් ආවොත් එහෙම you will be given few words like this. උදාහරණට මේ වගේ වචන සෙට් එකක් දෙනවා. You don't need to use all the words you are given. ආඩිලා තියෙන ඔක්කොම වචන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. You can select few of the words and you can write them. වචන කිහිපයක් තෝරා ගන්න පුළුවන්. ඒතකොට ඒවයින් කිහිපයක් ගන්න. ඒ වගේ මම ගන්න පුතා වචන තියෙනවා. ඒවත් දාලා ලියන්න. මේකේ තියෙනවා most කියලා. most කියන්නේ වැඩිම. least කියලා කියන්නේ මොකද්ද? least කියන්නේ මොකද්ද? ඔව්. least කියන්නේ අඩුම. equal කියන්නේ සමාන. සමාන many ගොඩක්. a few දුරින්. ටිකක්. නෑ ටිකක් හරි ටිකක් the few a few කියලා කියන්නේ ටිකක් කියන අදහස some කියලා කියන්නේ සමහරක් ඔව් සමහර කියන්නේ some students සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් some children සමහර ළමයි එයද සමහර කියන්නේ හරි right වෙන bar graph එක දීලා තියෙනවා උදේ මේකේ vertical axis එකෙන් පෙන්නුම් කරන්නේ 10 20 30 40 කියලා දෙයක් තියෙන්නේ number of students ළමයි ප්‍රමාණය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය ඒ වගේම horizontal axis එකෙන් පෙන්නුම් කරන්නේ professions ටික වෘත්ති පළවෙනි එකේ දීලා තියෙනවා doctor කී දෙනෙක් ළමයි කැමතිද කියලා කියන්නේ 40 නේ ඔව් සර් doctor කෙනෙක් වෙන්න 40 ඔය 11 වසර ළමයින්ගෙන් අහන්නේ හරි 11 වසර ළමයින්ගෙන් 40ක් කැමතිද ડોක්ටර් කෙනෙක් වෙන්න. ඔය ප්‍රශ්නේ අහුවොත් එහෙම ඒ කියන්නේ මේ ඔයාලා අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා ඔයා හිතන්නකෝ 2 වසරේ හරි 3 වසරේ හරි ඔය 5 වගේ අහුවක් කියලා 40ක් නෙමෙයි ડોක්ටර්ස්ලා 100ක් විතර ඉන්නවා. හරි පොඩි කාලේ අහුවොත් what is your ambition කියලා ඔක්කොමලා කියන්නේ I want to be a doctor කියලා. හරි මාත් කිව්වා එහෙම හරි මාත් කිව්වා ඔයත් කියන්නේ නැති. පස්සේ ඉතින් ඒක වෙනස් වෙනවා හරි පස්සේ වෙනස් වෙනවා. right සමහරුන්ගේ වෙනස් වෙන්නේ නැහැ ඒක හොඳයි එහෙම ටාගට් එකක් තියෙන එක හොඳයි සමහරුන්ගේ වෙනස් වෙන්නේ නැහැ හරි right ඊට පස්සේ මේ grade level ළමයි engineer කීයද 70 70 ඉන්නවනේ 70 මේ වචනේ කොහොමද කියවන්නේ ගොඩාක් අය මෙහෙම කියන්නේ engineer කියලා ඔයත් එහෙමද කියුවේ මෙච්චර කාල engineer කියලාද සමහර ඉන්නවා මෙහෙම වෙච්ච කියන්නේ මෙහෙම engineer වැරදි what is the correct pronunciation not engineer හරි වචනේ මොකද්ද engineer එහෙම නෙමෙයි ඒ සම් engineer කියලා කියන්නේ ඉගෙන ගන්න engineer හරි not engineer කියලා කියනවා now 70 නේ ළමයි 70ක් වෙනවා right ඊට පස්සේ දෙකක් තියෙනවා teacher හරි teacher 30 ගුරුවරයා කියන දේ ප්‍රමාණය මට කියන්න 30 next one technician කාර්මිකයෙක් වෙන්න technician කියලා 40 නේ technician 40 ඊට පස්සේ artist කලාකරුවෙක් වෙන්න 10 and the musician 20 හරිනේ ඔන්න ඔය ටික තමයි දීලා තියෙන්නේ මම ඔය මේ බාර් ග්‍රාෆ් එක අඳින්න යන්නේ නැහැ මෙතන නැවත ඔයා ගාව තියෙන නිසා මම සරලව ලියාගත්තා. ඒතර ලේසියින් right ඔන්න ඔය data ටික තමයි දාලා තියෙන්නේ. right මට එක වතාවක් මතක් කරලා පුතාලා කියන්න
when we describe a when we describe a bar graph, how many passages can we write down? Two passages. Two passages. Write down this bar graph. I off කරගන්නවා. Two passages. Passages දෙකයි. හරි? First passage and the second passage. මට ඉක්මනින් කියන්න how many sentences can we write down in the first passage? Three sentences. Sentences. Three sentences. We can write down in the first passage 3 sentences. What about the first sentence? Paraphrase the main question. Right. Paraphrase the questions. Then කටපාඩම් වෙලා තියෙන්නේ මාර ලේසි ඔයාලට මේවා. Paraphrase the question. What about the second sentence? දෙවෙනි වාක්‍යය. Introduce the access. Introduce the access. අක්ෂර විස්තර කරන්නයි තියෙන්නේ. Third sentence. Introduce the Introduce the item of the graph. Items කියලා කියන්න මෙතන නම් professions නේද? Introduce the professions. තියෙන වෘත්තීන් ටිකයි ලියන්නේ. හරි. ඔන්න පළවෙනි passage එක. ප්‍රශ්නය සංස්කරණය කරලා ලිව්වා. අක්ෂර දෙකෙන් මොනවද පෙන්වන්න කරන්න කියලා ලිව්වා. තියෙන professions ටික මොනවද කියලා ලිව්වා. right. ඊට පස්සේ දෙවෙනි passage එක පුතාට ලියන්න යම්කිසි පිළිවෙලක් මම කියලා දුන්නා. හිතුණු විදිහට ලියන්න එපා තැන් තැන් වලින් අරගෙන මම යම්කිසි පිළිවෙලක් කියලා දුන්නා. පළවෙනි වාක්‍යයේ දෙවෙනි passage එකේ ලියන්නේ මොනවා ගැනද? According. Most popular. The most popular නේ වැඩිම එක සම්බන්ධව ඒක පටන් ගන්න විදියක් කියලා දුන්නා. According to the given bar graph. එහෙම නැත්නම් according to this bar graph. හරි ඒ විදියට. ඊට පස්සේ දෙවෙනියට මොකක්ද අපි ලියන්නේ? සමාන. An equal number. හරි. right. ඒක කොහොමද පටන් ගන්නෙ අපි? An equal An equal number of. number of. right. What about the third one? තුන්වෙනි එක කොහොමද ලියන්නේ? වාක්‍යය මොනවද ලියන්නේ? ප්‍රමාණයක්. පාඩයක් ඉස්සරහට දාන්න. Students ලා ප්‍රමාණයක් දාලානේ. 40 students like to be කියලා අපිට ගන්න පුළුවන්. හරි 20 students like to be කියලා අපිට ගන්න පුළුවන්. ප්‍රමාණයක් දාලා ලියන්න. ඊට පස්සේ අවශ්‍ය නම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? වඩා වැඩි. වඩා වැඩි. වඩා වැඩි. Higher than, lower than. මොකද භාවිතා කරන වචනේ? higher than higher than. Higher than. දැන් ඒකෙම අනිත් එක තමයි අවශ්‍ය නම් ලියන්න පුළුවන්. වඩා අඩු. වඩා අඩු Lower than. lower than. Lower than. පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ අපි මොකද්ද ලියන්නේ? අඩුම. අඩුම වාක්‍යය කොහොමද පටන් ගන්නෙ? අඩුම ගැන ලියති among the වාක්‍යය. lower Among all. among all. Professions කියලා මෙතන ගන්න අපි. Among all the professions the least popular. ඔන්න least කියන වචනේ අර කොටු ඇතුලේ දීලා තිනවා පාවිච්චි කරන්න කියලා. ඒ වචනේ පාවිච්චි කරේ. right. ඊට පස්සේ what about the last sentence? අවසාන සමස්තයක් වශයෙන් overall. overall සමස්තයක් වශයෙන් කියලා අපි වාක්‍යයක් දෙනවා. සමස්තයක් වශයෙන් කියන්නේ overall කියලා. මම විශ්වාස කරනවා ඔයාලට අනිවාර්යෙන් මේ විදිහට මේක ලියා ගන්න පුළුවන්ද? හරි. මේවා ලියන්න පුළුවන් කියන්නේ ඇත්තටම මාර වටිනවා. හරි. දැන්මම ලියන්න පුළුවන් කියන්නේ O level exam එකේ බොහෝ වෙලාවට 14 වෙනි ප්‍රශ්නේ වශයෙන් මේවා ගොඩක් ළමයින්ට ලියන්න බෑ අමාරු ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පොදාට යම්තා දුරකට හෝ ලියා ගන්න පුළුවන් නම් මාර වටිනවා. හරි. මාර වටිනවා. හරි. අපි බලමු. මෙන්න මම පොඩි මතක් කිරීමක් කරේ. හරි. මතක් කිරීමක් කරේ 11 වසරේ රිවිෂන් වශයෙන් මේවා කරනවා. නමුත් 10 වසරෙන් දැන් හොඳට මුගන්නලා තියෙන්නේ. මේවා ලේසි වෙනවා. right. එහෙනම් ඔයා ලියන්න ඕනේ teachers answer. මගේ answer එකක් ලියන්න ගන්න ඕනේ. හරි. අනිවාර්යයෙන්ම ලියන්න මේක නිකන් බලාගෙන ඉන්න එපා. හරි. අපි ලියන්න මේ දේවල් අපිට හොඳට මතක තියෙනවා. teachers answer කියලා ලියාගෙන මට කියන්න මේකේ පළවෙනි වාක්‍යය මේකේ ප්‍රශ්න දීලා තිනවා යටින්. This paragraph depicts the paragraph shows shows the students of grade 11 new school like to do. හරි. මේක පුතේ paraphrase the questions නේ. question නේ. ප්‍රශ්නේ සංස්කරණය කරන්න තියෙන්නේ. ඒ වගේම test 13 එකේ යට දීලා තියෙනවා begin as follows කියලා. පහත ලෙස begin පටන් ගන්න. පහත ආකාරයට පහත ලෙස පටන් ගන්න. ඊළඟ තියෙනවා ප්‍රශ්නේ මෙන්න මෙහෙම යට ලියන්න පටන් ගන්න කියලා මෙහෙම. This bar graph shows කියලා. අපි එහෙමම පටන් ගමු. හරි. right. මෙන්න පළවෙනි වාක්‍යය සර් ලියනවා. උදාහරණ දෙයා ගන්න මගෙත් එක්කම.
this bar graph shows ඊට පස්සේ ප්‍රශ්නේ සංස්කරණය කරනවා කියන්නේ මෙන්න මේ කොටස අපි දානවා this bar graph shows කියලා ප්‍රශ්නෙම ගන්නවා ඊට පස්සේ අපි ගමු මෙහෙම which professions the students of grade 11 in your school like to do. This bar graph shows which profession एक professions කියලා ගන්න ඉස්සෙල්ලා දාන්න. කොයි රැකියාවලටද which professions ප්‍රශ්න අන්තිම profession කියලා professions කියලා ගන්න ඉස්සෙල්ලා දාන්න. Which professions the students of grade 11 like to do grade 11 in your school කියලා තියෙන්නේ right grade 11 like to do in our school අපේ පාසලේ කියලා ගන්න your school කියලා ප්‍රශ්න දෙද්දි our school කියලා ලියන්න grade 11 in our school like to do උත්තරේ grade 11 like to do in our school කිව්වත් this bar graph shows which professions the students of grade 11 like to do in our school. මේ bar graph එකෙන් පෙන්වන්න කරනවා කුමන රැකියාවලටද අපේ පාසලේ ඉන්න 11 ශ්‍රේණියේ ළමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැමති. Right. පුතා ඊට පස්සේ මේක වාක්‍ය ලියන්නේ as a paragraph you should write down. The second sentence should begin here. මෙතනින් පටන් ගන්න ඕනේ දෙවෙනි වාක්‍යය. ඒක full stop එක ගාවින් නමුත් මම ඔයාලට පැහැදිලි වෙන්න අංක දෙක කියලා දාලා වෙනම ලියන්න. Right. The second sentence should be introduce the access. අක්ෂර විස්තර කරන එකයි අපි කරන්න ඕනේ. හරි? මේ කොහොමද අපි ගන්නෙ මේ අක්ෂර විස්තර කිරීම? The horizontal axis The vertical axis are indicate the number of students. Right, good. අපිට ගන්න පුළුවන් මෙතන මේ චූටි මිස්ටේක් එකක් වෙලා තියෙනවා හරි ප්‍රොෆෙෂන් එකේ ඩබල් F නෙමෙයි මෙහෙම ඒක මගේ ඉතින් ඩබල් F ලියවිලා තියෙන එක F එකයි එන්නේ ඇමරිකන් ඉංග්‍රීසි වල ඩබල් F ලියන තැනකුත් තියෙනවා බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල තමයි මේ එක F එකක් ලියන්නේ හරි ප්‍රොෆෙෂන් කියද්දි ඩබල් F ලියන තැනක් වෙනවා ඇමරිකන් ඉංග්‍රීසි වල හරි බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල එක F එකයි බ්‍රිටිෂ් ඉංග්‍රීසි තමයි පිළිගන්නේ අපි ගොඩක් වෙලාවට එක F එකක් දාලා ලියන්නේ ටියුට් එකේ හරි දීලා right එතන අපි දෙවෙනි එකේ කරන්න පුතේ අක්ෂර විස්තර කරන්න ඕනේ සිරස් අක්ෂරයෙන් මොකද්ද කියවෙන්නේ තිරස් අක්ෂරයෙන් මොකද්ද කියවෙන්නේ මෙන්න මම ලියනවා වාක්‍යය the vertical axis සිරස් අක්ෂරය පරිලයාගන්න the vertical axis indicates කියලා මම ගන්නවා පෙන්වුම් කරනවා කියන්නේ shows කියලා ගත්තත් හරි the vertical axis indicates the number of students lamai pramane the number of students and Excuse me, sir. yes Indicated කියලා ගන්න බැරිද? indicates that the Indicated. එපා present tense වලින් ලියන්න past tense ලියන්න එපා indicated කියලා ගන්න එපා indicates කියලා ගන්න present tense මෙතනත් ලියන්නේ shows කියලා present tense showed නෙමෙයි present tense වලින්ම ලියන්න the vertical axis indicates the number of students while the horizontal axis the horizontal axis indicates the professions good thing right
මේ second sentence ඔයත් ඔය විදිහට ලියලාද කියලා පොඩ්ඩක් බලන්න. The vertical axis indicates the number of students while the horizontal axis indicates the professions. සිරස් අක්ෂරයෙන් පෙන්වුම් කරනවා ළමයි ප්‍රමාණය. ඒ අතරතුරේ සිරස් අක්ෂරයෙන් පෙන්වුම් කරනවා වෘත්ති රැකියාව. Right. When paraphrase the question, when introduce the axis. We have come into the last sentence of the first passage. Right. පළවෙනි එකේ අපි පළවෙනි ඡේදයේ ලියන පළවෙනි paragraph එකේ ලියන තුන්වෙනි වාක්‍යය. මට කියන්න අපි මොකද්ද ලියන්නේ? Introduce the items. Right. Introduce the item of craft. ඔව්. කියන්න මේකට The වාක්‍යය. influence of grade 11 So are this like to is do the documents are paragraph doctor, that engineer, teacher, doctor, engineer, technician, teacher, artist, and musician, musician. artist, musician. Yes. හරි. මේක ගන්නත් පුළුවන්. මේම අපි ලියනවා. The professions අපි ලියන්නේ බලයන් බා දකින්න. right. සරලවම ලියමු. The professions are වෘත්ති. අපිට ඕන තරම් වචන ලියන්න තියෙනවනේ. සම්බුරුවට මේ වාක්‍යෙට වචන ගන්න වැඩි කරගන්න ඕනේ. සරලව ලියනවා. The professions are වෘත්ති. මොනවද? Doctor, engineer, teacher, technician, artist, and අවසාන එක ලියන්න කලින් and කියලා දාලා ලියමු musician. Right. The professions are doctor, engineer, teacher, technician, artist, and musician. Doctor කියන්නේ වෛද්‍යවරයා, engineer කියලා කියන්නේ ඉංජිනේරුවා, teacher කියන්නේ ගුරුවරයා, technician කියලා කියන්නේ කාර්මිකයා, artist කලාකරු, musician සංගීතඥ. එහෙනම් මෙන්න පළවෙනි paragraph එකේ වාක්‍ය තුන මේ හා සමානව ලියලා ඇති. right. පුතාලා ලියාගෙන ඉවරයිද? මෙන්න මගේ answer එක teachers answer එකේ පළවෙනි paragraph එක. ලියන අය පැහැදිලිව ලියාගන්න. අනිවාර්යෙන් මේ වාක්‍ය තුන පැහැදිලිවම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිම ලේසි දෙයක්. right. Have you finished writing? ලියාගෙන ඉවරයිද? Yes, sir. Yes, sir. නේ? අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන්. පළවෙනි වාක්‍යයෙන් අපි කරේ paraphrase the question. දෙවෙනි එකේ introduce the items. දෙවෙනි වාක්‍යය introduce the access. තුන්වෙනි එකේ introduce the items. right. අපි ගමු දෙවෙනි paragraph එක. දෙවෙනි paragraph එක ගමු. right. අපි ගමු දෙවෙනි paragraph එක ලියන්න. උදාහරණයක් කිව්වා when you write down the second paragraph, we can write down the first sentence as පළවෙනි වාක්‍ය වශයෙන් අපිට ලියන්න පුළුවන්. දෙවෙනි paragraph එකේ වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති රැකියාව සම්බන්ධවනේ. වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති. මට කියන්න මොකේද වැඩිම ළමයි ප්‍රමාණයක් කැමති? කවුරු වෙන්නද කැමති? ඔව්. Engineer. engineer නේ. right. බලන්න වාක්‍ය මට කියන්න මේක. ගැලපෙන වාක්‍යයක් කියන්න ඔයාලා ඉවලා තියෙනවා. According to the According given to the paragraph, paragraph, the the paragraph, most the popular most profession Indian is student is 70. engineer. right. ඔව්. අපිට ගන්න පුළුවන් according to the paragraph කියලා. හරි. according to the paragraph කියලා ගන්න පුළුවන්.
මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. එහෙනම් දෙවෙනි පැරග්‍රාෆ් එකේ පළවෙනි වාක්‍යය මෙන්න මම ලියනවා. හරි 4 කියලා මම දාගන්නවා. ඔයා දෙවෙනි පැරග්‍රාෆ් එක වශයෙන් ලියන්න. According to the given bar graph දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව according to the given bar graph දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව the most popular profession is වඩාත් ජනප්‍රියම රැකියාව තමයි according to the given bar graph the most popular profession is මොකද්ද engineer වෛද්‍යවරයා කියන වෘත්තිය ප්‍රමාණය මට කියන්න කොහොමද මේකේ ප්‍රමාණයක් කියන්නේ which Which is is 70. 70 students. is කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් which takes කියලා ගන්නත් පුළුවන් මම ලියන්නම් which takes කියලා which is කියන එකමයි which takes 70 students right what ලියා ගන්න most popular කියන වචනේ භාවිතා පැහැදිලිව ලියා ගන්න According to the given bar graph, the most popular profession is engineer, which takes 70 students. මේ දීලා තියෙන bar graph එකට අනුව the most popular වඩා ජනප්‍රිය රැකියාව තමයි engineer. engineer වාක්‍යයෙන් රැකියාව which takes 70 students. ඒක ළමයි 70ක් කැමති කියන අදහසයි තියෙන්නේ. right ඊට පස්සේ පුතාලට මම කිව්වා දෙවෙනි වාක්‍ය වශයෙන් දෙවෙනි පැරායකේ ලියන්න කියලා මොකද්ද සමාන ප්‍රමාණය Equal. සමානේව නේද equal number මොනවටද සමානව කැමති තියෙන්නේ 40 40 නේ Doctor, technician technician. ડોક્ટર කෙනෙක් වෙන්නයි ටෙක්නීෂියන් කෙනෙක් වෙන්නයි ළමයි 40ක් කැමති right tell me the sentence මට කියන්නකෝ වාක්‍යය An equal number of students like to do professions are doctor and technician, which is 40 students. right correct So like to professions කියලා ලියන්න බැරිද? මොකද්ද Like to professions. like the professions ද උදේ Ah. සම්පූර්ණ මැසේජ් එකක් එවන්න සම්පූර්ණ වාක්‍යය එක්කෙනෙක් අහලා තියෙනවා පළවෙනි වාක්‍යයට highest number of students දාන්න බැරිද කියලා පුළුවන් කිසි ගැටලුවක් නැහැ ඔයාට දාන්න පුළුවන් පළවෙනි වාක්‍යයට most popular කියලා ගන්න නැතුව highest number of students කිව්වත් හරි හරි according to the given bar graph the highest number of students like to be engineer හරි එහෙමත් හරි අපි ඒකත් ලියාගමු චුට්ටක් වෙනස්නේ ඒකත් ලියලා අපි ඊළඟ එක ලියමු මෙන්න පුතාලට මේක වෙනුවටම ලියන්න මම තාම විදියක් කියලා දෙනවා right මෙහෙමත් ලියන්න පුළුවන් වරහන් ඇතුලේ ඕනනම් මේකත් ලියා ගන්න according to the given bar graph දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව according to the given bar graph the highest number of students වැඩිම ළමයි ප්‍රමාණය the highest number of students likes කියලා ගන්න ඕනේ මොකද මේකේ subject එක students නෙමෙයි the highest number කියන එක වැඩිම ප්‍රමාණය කියන එක ඒක වචනයක් likes to be engineer ඔය විදිහටයි වාක්‍යය ගන්න ඒකත් ලියා ගන්න පළවෙනි වාක්‍යයේ වෙනුවටම වෙන තව
According to the given bar graph, the highest number of students likes to be engineer. ඔන්නම් ප්‍රමාණයක් දාන්න පුළුවන් which is 70 students එහෙම නැත්නම් which takes 70 students. ඔය ආකාර දෙකම ලියා ගන්න. මෙතන භාවිතාංකයේ the most popular කියලා මෙතන highest number of students කියලා ගත්තා. ඔය දෙකම හරි. right. මම ගන්නවා ඊළඟ වාක්‍යය. The next sentence. උදාහරණ මට කිව්වා සමානේව doctor technician 40 ඉන්නවනේ. අපිට ලියන්න පුළුවන් එක විදියක් තමයි වෙන සමාන. සර්ට දැම්ම එක හරිද? මොකද? සර්ට මැසේජ් එකක් දැම්ම එක හරිද? උදේ likes කියලා එන්න ඕනේ. likes කියලා එන්න ඕනේ. like නෙමෙයි likes කියලා S එකක් එන්න. right. පස්වෙනි වාක්‍යය. An equal number of students සමාන ළමයි ප්‍රමාණයක් ලියා ගන්න මගෙත් එක්කම. An equal number of students සමාන ළමයි ප්‍රමාණයක් an equal number of students මේකේ වාක්‍යයේ කතෘ students නෙමෙයි an equal number සමාන ප්‍රමාණයක් ඒක වචනයක් නිසා like නෙමෙයි likes කියලා S එකක් දාන්න. An equal number of students likes to be කියලා ගන්න doctor and the technician. Doctor and technician. ඒකේ ප්‍රමාණයත් අපිට ඕනනම් දාන්න පුළුවන්. Which is කියලා ගමු ඕන. Which is 40 students. මේට වඩා වෙනස් විදියකට ලියලා තියෙනවා නම් මට කියන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් එවන්න. An equal number of students like to professions කියලා දාලා දෙනවා පුතේ එහෙම බෑ like to professions කියලා ගන්න බෑ an equal number of students likes to be කියලා ගන්න likes to professions කියලා ගැලපෙන්නේ likes to be කියලා කියන්නේ වෙන්න කියන්නේ වෙන්න පත් වෙන්න කියන අදහස සමාන ළමයි ප්‍රමාණයක් කැමති වෙන්න doctor සහ technician which is 40 students එක ළමයි 40යි right එහෙනම් මෙන්න වැඩි මේක සම්බන්ධව ලියුවා ඊට පස්සේ මෙන්න සමාන ඒවා සම්බන්ධව ලියුවා right උදාහරණ මට කියන්න what is the next sentence we should write down ප්‍රමාණයක් ඉස්සරහට දාන්න. right ප්‍රමාණයක් දාලා ඒකම එක්කෙනෙක් අහනවා මෙතන likes to do කියලා ගත්තොත් හරියද කියලා ප්‍රශ්නයක් නැහැ likes to do කිව්වත් හරි ප්‍රශ්නේ තුලක් දීලා තියෙනවනේ like to do කියලා likes to do කියලා ගත්තත් කමක් නැහැ likes to be නැතුව right ප්‍රමාණයක් මුලට දාලා බලන්න ලියපු විදියට කියන්න ඔයාලා කීප දෙනෙක් කියන්න බලන්න 20 students like to do professions is musician. oh 20 students likes to do profession කියලා ගන්න එපා පුතේ ගැලපෙන්නේ නැහැ 20 students likes to do profession නෙමෙයි 20 students likes to be කියලා දානවා professions කියන වචනේ ගන්න එපා direct translate කරලා නිකන් සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් ලියද්දි එහෙම ගැලපෙනවා වගේ දැනෙනවා නමුත් ඒ වාක්‍ය චුටි පැටලිලි සහගත ගතියක් තියෙනවා වඩාත් හොඳයි ප්‍රමාණයක් දාලා likes to be කියලා දාන්න ඒ මොකද්ද රැකිය මේ profession එක මට කියන්න මම ගන්නවා මෙන්න මේක මම ගන්නවා musician කීයද කිව්වේ 20 නේ මට කියන්න ඕනේ ළමයි 20ක් කැමති musician කෙනෙක් වෙන්න කොහොමද කියන්නේ 20 students like to be profession is musician. right 20 students like to be 20 students like to be musician එතන likes to be like to be a musician කිව්වත් නෙමෙයි musician කියලා ගමු musician තව එකක් මට කියන්න ළමයි 40ක් කැමති වෛද්‍යවරයෙක් වෙන්න
වෛද්‍යවරයා වෙන්න. කොහොමද? 40 students likes to be 40 students like to be doctor. ડોક્ટર පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න. හරි? දාලා කියමු ඒක වඩා අර්ථවත් වගේ. ළමයි 40ක් කැමති වෛද්‍යවරයෙක් වෙන්න. 40 students like to be a doctor. මට කියන්න ළමයි ටීචර් කීයක් තියයිනේ. ළමයි 30ක් කැමති ගුරුවරයෙක් වෙන්න. කොහොමද 30 කියන්නේ? students like 30 to students like to teacher. be teacher. 30 students like to be a teacher කියලා ගමු. ගුරුවරයෙක් කියලාත් මම කියනවනේ. මට කියන්න ළමයි 40ක් කැමති ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න. 40 students like to be a technician. 40 40 students like to be a teacher. Right. මට ලියන්න බලන්න ඔයා මම ලියන්න කලින් ලියන්න වාක්‍ය ළමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීයද 20ක් කැමති මියුසිෂියන් කෙනෙක් වෙන්න කියලා ලියන්න. ළමයි 20ක් කැමති මියුසිෂියන් කෙනෙක් වෙන්න. ලියන්න. ළමයි 20ක් කැමති මියුසිෂියන් කෙනෙක් වෙන්න. right. ප්‍රමාණය දානවා මුලට 20 students. ළමයි 20ක්. 20 students කියන්නේ බහුවචනයක්. ඒක නිසා likes නෙමෙයි like. මේ පැත්තේ ඒක වචනයක් ආවොත් තමයි yes එකක් දාන්න. 20 students like to be a musician. right. කෙනෙක් මැසේජ් එකක් දාලා අහලා තියෙනවා මගෙන් මෙන්න මේ විදිහට some students like to be a doctor which is 40 students කියන එක හරියද? some students like to be a doctor which is හරි ඒකත් හරි. an equal number of students likes to do doctor and technician හරි. number කියන එක නේද? නිසා likes ඔව්ද? an equal number කියන නිසා තමයි අපි likes කියලා ගන්න s එක. හරි. right. ඕනවන්ට යන්න පුළුවන්. මේ කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා some students like to be a doctor which is 40. එහෙමත් හරි. සරලව ලියනවා 20 students like to be a musician. right. වැඩි මේක ගැන ලියුවා වාක්‍ය දෙකකට ලියන්න කියලා දුන්නා ආකාර දෙකකින් සමානක ලියුවා ප්‍රමාණයක් දාලා ලියුවා. ඊට පස්සේ ලියමු compare කිරීමක්. සංසන්දනය කිරීමක් කරමු. right. සංසන්දනය කිරීමක් අපි කරමු. වඩා වැඩි වඩා අඩුයි කියන වචන භාවිතා කරමු. right. පුතාලා compare කරලා ලියලා තියෙනවා කවුරු හරි මට කියන්න එකක් කියන්න. ලියලා තියෙන වාක්‍යයක් කියන්න කවුරු හරි. The number of children who like profession is teacher is higher than the number of children who like profession is musician. like profession කියලා ගන්න එපා. like profession කියලා ගන්න එපා. ඔයාට හිතෙනවා නිකන් කැමති රැකියාව කියන like profession කියලා ඒක කියලා. බෑ පුතා. එක්ක favorite profession කිව්වනම් ඔන්න ගැලපෙනවා. like profession කියන්නේ නැහැ අපි. right. වෙන කෙනෙක් කියන්නේ? තව කෙනෙක් කියන්නේ? ඔව්. පුළුවන් කෙනෙක් ඉන්නවද? right. මම එහෙනම් ඔයාට දෙනවා compare කරන්න මෙන්න professions දෙකක්. අපි compare කරමු teacher කියන එකයි doctor කියන එකයි. හරිද? අපි compare කරන්න යන්නේ teacher doctor වඩා වැඩි doctor. කියන්න ඕනේ මෙන්න මෙහෙම වාක්‍යයක්. doctor කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණය වඩා වැඩි teacher කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා. මොකද වාක්‍ය doctor කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණය වඩා වැඩි teacher කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා. පුළුවන් නම් හදලා කියන්න. ඔව්.
The number of The students number who of like to be a students doctor like to is be higher is than the number higher of than the students number who of like to be students a like to teacher. be is teacher. හරියටම හරි. මෙන්න මේ ආකාරයෙන් කියන්නේ වෙන වාක්‍ය ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා වැඩි ටීචර් කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා. right? මෙන්න මෙහෙම මම ගන්නවා. උදේ කීවෙනි වාක්‍යෙද එතකොට? Happening. Number 7. The number of students. ලියා ගන්න මගෙත් එක්කම. The number of students who likes to be. The number of students who likes to be. එතන likes කියලා ගත්තේ the number කියන එකයි subject එක වෙන්නේ. The number of students who likes to be a doctor is higher than වඩා වැඩි higher than the number of students ආමේනේ චුටි අරන් දක්වනා who likes me like ඒ දන්නවද likes ගන්න බෑ මෙතන who දාලා තියෙනවනේ මං කියවනේ කලින් who දාලා තියෙනවා නම් මේක දනෝ ලියන්න කියලා the number of students who likes me who like කියලා එන්නේ sorry අමතක වුණාට එතන the number of students who like to be a doctor is higher than the number of students who like to be a teacher. ඔන්නම් ප්‍රමාණයක් දාන්න පුළුවන් which take 40 students and 30 students respectively කියලා. ඒක අවශ්‍ය නැහැ ප්‍රමාණය. වචන ගන්න ගොඩක් වැඩි වෙනවා. වෙන. The number of students who like to be a doctor is higher than the number of students who like to be a teacher. right උදාලා වරද්ද ගන්න එපා මෙතන likes නම් නෙමෙයි එන්නේ ඇයි likes කියලා දැම්මේ නැත්තේ මෙතන මෙන්න මේ අපි who කියන වචනේ මේ pronoun එක දාලා connect කරපුවාම මේ වචනට අනුවයි ලියන්නේ මේ who කියන එක තිබ්බේ නැත්නම් ඔයා ගන්න පුළුවන් subject එක the number කියලා කලින් ඒ වගේ අපි එහෙම ලියුවා who කියන වචනේ දාලා මෙතන connect කරලා තියෙන නිසා මේ subject එකට අනුව තමයි ලියන්නේ ඒක බහුවචනයක් ඒ නිසා ක්‍රියාවකට s දාන්නේ මතක තියාගන්න. ඕ දාන්න ඕනද කියලා අහනවා. එතන who කියන වචනේ දැම්මොත් තමයි ගැලපෙන්නේ. The number of students likes to be a doctor is higher than the number of students likes to be a teacher කියනකොට නම් who කියන වචනේ දාපුවම meaningful sentence එක. හරි? සම මෙහෙමම ලියන්න. The number of students who like to be a doctor is higher than වෙන higher than කියන වචනේ වඩා වැඩි කියන වචෙන්ට කලින් ලියන්නේ වඩා වැඩි එක. doctor නේ වැඩි ඊට පස්සේ අවසාන තමයි අඩු එක ලියන්නේ. ඊපස්සේ the number of students who like to be a teacher. right මම තව දෙයක් මට කම්පෙයාර් කරන්න දෙනවා. මට මෙතන යටින් මේ විදිහටම කම්පෙයාර් කරලා ලියන්න. engineer technician ඉක්මනින් ලියන්න. engineer 70 technician බලන්න කම්පෙයාර් කරන්න. සර් අඩුමද වැඩිමද? වැඩිම. higher than දාන්න. The number of students who like to be a engineer is higher than the number of students who like to be a technician. ලියන්න. පැහැදිලිව හරියට ලියන්න.
Right. පුතාලා තව මට කියන්න. ලියපු කෙනෙක් කියන්නේ engineer musician compare කරලා. The students who like to be an engineer is higher than the number of students who like to be a teacher, which take 40 students and 30 students respectively. Alright, technician නේ. හරි. right. තව කෙනෙක් කියන්න. තව කෙනෙක් කියන්න. මේ දෙක compare කරලා. වෙන කවුරුත් නැද්ද කියන්නේ? මම ලියන්නද? right. එහෙනම් මේමයි එන්නේ. ලියන්න දෙයක්වත් නෑ මම. හරි. ඔයාලට ලියා ගන්න පුළුවන්. මම නැවත වතාවක් ලියුවේ මේක exam එකේවත් ලියද්දි කිසිම වැරද්දක් නොවෙන්න. ඒකයි මම නැවත වතාවක් ලියවන්නේ. බොහෝ වෙලාවට term test එකට උනත් දෙන්න පුළුවන්. හරි. The number of students who like to be how the an engineer a doctor කියලා මෙතන ගත්තානේ එහෙනම් මෙතන a engineer කියලා නෙමෙයි ඉන්නේ an engineer the number of students who like to be an engineer engineer වෙන්න කැමති ළමයි ප්‍රමාණය is higher than බලන්න හරියට ලියලාද කියලා ඔයා and දාලා තිබ්බේ නැත්නම් ඔකේ ලකුණු අඩු කරනවා is higher than the number of students who like to be who like to be a technician ඔය ආකාරයෙන් එන්න ඕනේ හරි හරියට ලියලාද කියලා බලන්න මෙහෙමවත් මිස්ටේක් එකක් ඉදිරියේ නොවෙන්න තමයි මේ නැවත නැවත ලියවන්නේ හරි නැවත නැවත ලියන්න the number of students who like to be an engineer is higher than the number of students who like to be a technician right හරි එහෙනම් මේක වඩා වැඩි කියන එකයි අපි ඒක කම්පෙයාර් කරේ හරි උදාහරණ ඕන නම් වඩා අඩුයි කියලා එකක් වුණත් ලියන්න පුළුවන් වඩා අඩුයි කියලා එකක් වුණත් ලියන්න පුළුවන් නේ මට කියන්න higher than පාවිච්චි කරනවා වඩා වැඩි කියන්න වඩා අඩුයි කියන මොකද්ද භාවිතා කරන word එක Lower than. we can use the word lower than වඩා අඩුයි කියන lower than මම මේක මකනවා හරි ඔයාලට මේවා දැන් මම වෙලාව දෙනවනේ ලියන්න බැරි වුණොත් එහෙනම් මට මැසේජ් එකක් හරි දාලා කියන්න ඕනේ නැත්නම් ගෙදරලා බැන වෙලා ඉන්නවද දන්නේ එයා ලියනවා ලියපු ගමන් මකනවා අපිට ලියා ගන්න බෑනේ එහෙම කිය බයිනවා සමහර විට මම දන්නේ මට පේන්නේ නැහැ හරි මම අහනවා ලියලා ඉවරයිද කියලා උගත් කියන්නේ නැති වෙද්දි මං හිතන්නේ ලියලා ඉවරයි ඒ නිසා මම කරනවා ක්ලාස් එකේ වගේ නම් පේනවා හරි ක්ලාස් එකේ වගේ නම් පේනවනේ හරි ඔලුව උස්සගෙන එහා පැත්තකට එක්ක බොරුවක් කතා කරගෙන ඉඳි මං දකින්නවා දැන් ලියලා ඉවර වෙලා මේව පුදුම කතා කරන්නේ කියලා හරි එතකොට මම ඊයක ලියන්න දෙනවා නමුත් මට දැන් ඔන්ලයින් ක්ලාස් එකේ පේන්නේ හරි රයිට් පොතේ වඩා අඩුයි කෙනෙක්වත් කම්පෙයාර් කරමුකෝ බලන්න ලියපු කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ බලන්න වාක්‍යයක් වඩා අඩුයි දාලා කම්පෙයාර් කරලා තියෙනවා I can give you a chance to tell someone yes The number of students who like to be a teacher is lower than the number of students who like to be a doctor. right good alright another one anyone else වෙන කෙනෙක් The number of students who like to be a artist is lower than the number of students who like to be a musician. right හරි මේ ඔයා ලියන්න වඩා අඩුයි දාලා මේ විදිහටම ආටිස්ට් කියන එකයි
musician කියන එක. බලන්න ලියන්න. artist musician. ලියන්න ඕනේ artist කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණය වඩා අඩුයි musician කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා. ලියන්න artist musician lower than දාලා compare කරන්න කියලා කියන්නේ. බලන්න ලියන්න හරියට ලියලා finish කියලා message එකක් දාන්න කියන්න එපා. artist musician compare කරන්න. lower than දාලා compare කරන්න. බලමු කාටද පුළුවන් මේ විදිහටමයි එන්නේ. හරියටම ලියන්න පුතාලා කිසිම මිස්ටේක් එකක් කරන්න එපා. Finish. Right, good. Others, those who are writing, write down quickly. අනිත් අයත් ලියන්න පුතාලා හරියටම. Finish, sir. Right. Artist, right? Artist, musician. හරි ඔයා ලියන්න ඕනේ artist කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා අඩුයි. sorry නෑ. artist කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණය වඩා අඩුයි musician කෙනෙක් වෙන්න කැමති ළමයි ප්‍රමාණය. artist කෙනෙක් අඩුයි. lower than දාලා ලියන්න. ඒක මුලින්ම ලියන්න ඕනේ මම කිව්වා වඩා අඩු එක තමයි ලියන්න ඕනේ lower than දාලා. higher than දාදි වඩා වැඩි එක ලියුවා. lower than දාලා ලියදි වඩා අඩු එකයි ලියන්නේ. හරි බලමු පුතා නිවැරදිවම ලියලා තියෙනවද කියලා. එක වැරද්දක් එක අකුරක්වත් වැරදි නැතුව ලියන්න පුළුවන් වෙලා තියෙනවද කියලා බලමු. බලන්න මෙන්න. හරි ලකුණු 10ක් මේකට දෙනවා නම් එහෙම නැත්නම් ලකුණු 15ක් දෙනවා නම් ටර්ම් ටෙස්ට් එකේ ඒ ලකුණු 15ම ගන්න ලියන්න ඕනේ. 15න් 13ක් නෙමෙයි 14කුත් නෙමෙයි 15න් 15ම ඔයාගේ ටීචර් බලන්දි ලකුණු දෙන්න තත්ත්වෙට ලියන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ එක මිස්ටේක් එකක්වත් තියෙන්න බෑ. බලමු ලියන්න පුළුවන් වුණාද කියලා බලන්න. මම ගන්නවා මෙහෙම මේ විදිහටම the number of students who දාලා correct කරද්දි මේ students අනුවයි කියන්නේ අපි ක්‍රියාව likes නෙමෙයි like බහුවචනයක් නිසා the number of students who like to be වඩා අඩු මොකද්ද artist නේ එයා කොහොමද ලියුවේ like to be an artist The artist. an artist වෙන්න ඕනේ කොහොමද ලියන්නේ artist කියදී a කියන vowel sound එකක් a කියන vowel letter එකක් එහෙනම් an හරි the number of students who like to be an artist is lower than වඩා අඩුයි lower than the number of students who like to be පුතේ අය මම කවුද කිව්වේ like to be a musician නේ Oh, right one the number of students who like to be an artist is lower than the number of students who like to be a musician. An artist කියන එක එන්න ඕනේ. මම ඒකයි artist කියන වචනේ මේ profession එක තෝරගත්තේ. an කියන වචනේ ගන්න හරියට දාන්න මතක් වෙනවද කියලා. ඔබ වැරදි කියලා තිබ්බොත් ලකුණක් අඩු කරයි. හරි ලකුණක් අඩු කරන්න. හරියටම ලියන්න. එහෙම mistake එකක්වත් කරන්න එපා. හරි සරල දේවල් මේවා. හරි එහෙනම් දැන් මෙන්න අපි දෙවෙනි පැරග්‍රාෆ් එකයි පුතේ මේ ලියාගෙන යන්නේ බාර් ග්‍රාෆ් එක ලියුව වැඩි මේක ලියුව සමාන ප්‍රමාණය ඒ වගේම number of students අපිට දාලා ලියුවා වඩා වැඩි කියලා ලියුවා වඩා අඩුයි කියලා ලියුවා එකක් ලියුවා එතකොට තව අපිට ඊළඟට මොකද්ද ලියන්න තියෙන්නේ what is the next sentence doing yes අඩු මේකනේ අඩු මේක right මට කියන්න බලන්න අඩු මේක ලියපු වාක්‍ය අඩු මේක මේකෙන් මොකක්ද කියලා තෝරාගෙන ආටිස්ට් කෙනෙක්මයි අඩු right කියන්නකෝ වාක්‍යයක් බලන්න yes
Among all the professions, the least popular profession is artist. Right, good. ආට කියන්න පුළුවන් among all the professions the least popular profession is artist. හරි. එහෙම නැත්නම් තව වාක්‍යයකින් කියන්න පුළුවන්. අර පළවෙනි වාක්‍යය ලියුව නේද වෙනත් විදියකට. ඒ විදිහට කියන්න පුළුවන්. කොහමද? right අපි ලියමුකෝ අර කිව්ව විදිහට මම කියලා දීලා තියෙන විදිහට ලියමු. උදේට කීවෙනි වාක්‍යය දැන් මේ කියන්නේ? කීවෙනි වාක්‍යද කියන්නේ මම? Number 9. among all the professions කියලා පටන් ගමු. සියලුම වෘත්තීන් අතරින් among all the professions සියලුම වෘත්තීන් අතරින් the least popular on least කියන වචනේ දීලා තියෙනවා මේකේ කොටුව ඇතුලේ. ඒ වචනේ අපි ගත්තා. most කෙනෙක් ගත්තා පළවෙනි වාක්‍යෙට most popular කියලා. least කියන වචනේ ඔන්න දැන් ගත්තා. අඩු මේ ගැන ලියන්න. the least popular profession is the least popular profession is an artist ඕනේ කලාකරුවෙක් නෙමෙයි කලාකරුවා කියලා කියනවා is artist. Right? Among all the professions the least popular profession is artist. ප්‍රමාණයක් ලියමු which is එහෙම නැත්නම් which takes ඔය කොහොම ලියුවත් which takes 10 students. Among all the professions, the least popular profession is artist. Aduma ජනප්‍රිය රැකියාව තමයි කලාකරුවා කියන රැකියාව which takes 10 students. ළමයි 10ක් කැමති. ඕනනම් ඔයාට ලියන්න පුළුවන් the least number of students likes to be an artist. එහෙම ගන්නත් පුළුවන්. හරි? මෙන්න මේකම ලියන්න තව විදිහක් අක්ෂර කියලා. The least number of students. The least number of students like කියනවද likes කියනවද? like කියනවද likes කියනවද මෙතන? වාක්‍යයේ එක students නෙමෙයි the least number කියන එක අඩුම ප්‍රමාණය. Like ප්‍රමාණ නෙමෙයි අඩුම ප්‍රමාණය. එතකොට likes ඕවලින් correct කරොත් විතරයි අපි අර like කියලා ගන්න. The least number of students likes to be an artist. අඩුම ළමයි ප්‍රමාණයක් කැමති කලාකරුවෙක් වෙන්න. ඔහොමත්යි. The least number of students likes to be an artist. හරි. on which takes කියලා දාලා 10 students කියලා ලියන්නත් පුළුවන්. මෙන්න list number. එකෙක් මැසේජ් එකක් දාලා තියෙනවා. ස්කෝලේ ටීචර් කිව්වලු ඔය උඩ තියෙන වචන ටික අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ පුතා. හරි. ඒව ඔක්කොම වචන භාවිතා කරන්න කියලා නැහැ. වචන දෙකක් තුනක් පාවිච්චි කරා නම් හොඳටම ප්‍රමාණවත්. ඔයා දාලා ලියන්න. ඔයා ඕලෙවල් එක්සෑම් එකට මම කියපු විදිහට ලියන්න. හරි. සමහර ස්කෝලේ ටීචර් වචන ඔක්කොම ලියන්න කියන්නේ නැති. හරි. මොන හේතුවක් මත කිව්වද කියලා මම දන්නේ නැහැ. ඒම අවශ්‍ය නැහැ. ඔක්කොම වචන භාවිතා කරන්න අවශ්‍ය නැහැ. හරි. මම මේක හොඳටම දන්න දෙයක්. සර් වචන අඩු කරන්න පුළුවන් හැමතැනම වචන අඩු කළා. ඒත් වචන 128ක් තියෙනවා. හරි. පුතා ඔයා වචන අඩු කරන්න මම කියලා දෙන්නම්. දැන් ප්‍රශ්නේ කියන වචන වැඩි මෙයාලා ලියන්න දන්න වචන ප්‍රමාණය වැඩි. සමහරව ඉන්නවා මේක ලියා ගන්න බෑ. දැන් අපේ පන්තිරේ ඉන්න සමහර ළමයින්ට වචන වැඩි වෙලා තියෙනවා. 100යි නා ලියන්න කියන්නේ 200ක් විතර ලියන්න පුළුවන්. හරි? දැන් වචන අඩු කරගන්න කේස් එකක් තියෙනවා. වචන අඩු කරගත්ත ඒකට මම කියලා දෙන්නම්. ඔය සමහර වාක්‍ය අතාරින්. මේ වාක්‍යයේ වශයෙන්ද ඡේදයක් වශයෙන් අනිවාර්යයෙන්ම ඡේද වශයෙන් ලියන්නේ මේ දෙවෙනි ඡේදයව. පළවෙනි වාක්‍ය තුන පළවෙනි ඡේදය. අනිත් හතරවෙනි වාක්‍යය ඉඳලා අනිත් වාක්‍ය සියල්ල දෙවෙනි ඡේදය. හරි?
වචන වැඩියෙන් ලිව්වොත් මාක්ස් අඩු කරනවා. මෙහෙමයි. මාක්ස් අඩු කරන්නේ වචන වැඩිපුර ලිව්වට අර අනවශ්‍ය එයාගේ කාලේ නාස්ති වෙනවනේ ගොඩ. වචන ගොඩක් ලියද්දි. අන්න එහෙම අවාසියක් සිද්ධ වෙනවා එයාට. හරි? right. අපි ගන්නවා ඊට පස්සේ දැන් ලිව්වේ අඩුම එකනේ. right. අවසාන වාක්‍යය මට කියන්න. මොකක්ද අපි ලියන්නේ? සමස්තයක් වශයෙන්. right. පොදලා ලියපු වාක්‍ය කීපයක් කියන්න. සමස්තයක් වශයෙන් කියන එක. ඔව්. මට වාක්‍යයක් කියන්න. Overall, the grade 11 students like to professions. ඔව්. මේ වාක්‍ය දචුටක් complete වෙන්න ඕනේ පුතා. right. anyone else වෙන කෙනෙක් කියන්න? වෙන කෙනෙක් කියන්න? ඔව් අනේ ලේසි වාක්‍යයක් ඒක කියන්න බැරි කමක් නැහැ අනිවාර්යෙන් පුළුවන්. ඔව් කියන්න. Overall, the students Overall, the students of grade 11 in our school like to be various professions. right. හරි. anyone else තව කෙනෙක්? Overall, the students of like to be a professions are school grade 11 students various professions. right. තාජු ඒකේ පුතේ පොඩි වචන වගේක් ගැලපෙන්නේ නැත්නම් වගේක් තිබ්බා. හරි. මෙන්න මෙහෙම ලිව්වනම් හරි ඔයා. මෙන්න බලන්න මම ලියනවා වාක්‍ය overall සමස්තයක් වශයෙන් the students of grade 11 like the likes them Likes. like හේතුව of grade 11 නෙමෙයි subject එක the students right 11 ශ්‍රේණියේ ළමයි බහුවචනයක් ඒ නිසා like overall සමස්තයක් වශයෙන් the students of grade 11 like to do various professions overall the students of grade 11 like to do various professions. Again, the message of overall the students in grade 11 of our school like to be other various professions. So, the other there. Overall, the students in grade 11 of our school like to do various professions. Like to do various professions. Overall, the grade 11 students like to do various professions. SRK on various professions skill. Hi. උදේ නම් මෙන්න අවසාන වාක්‍ය සමස්තයක් වශයෙන් කියලා අපි දාලා ලියමු. සමස්තයක් වශයෙන් බලන්න ඉවරයි. මොකද පුතා ගැටලුවක්ද? දිදුල මයික් ඔන් කරලා. හරි. මේ එහෙනම් මේ ආකාරයෙන් තමයි අපිට මේක ලියන්න වෙන්නේ. බලන්න ඔයා ලියලා තියෙන එකත් එක්ක බලද්දි බොහෝ දුරට සමාන වාක්‍ය මම දීපු එකයි ඔයා තනියම ලියපු එකයි එක්ක සමානතාවයක් තියෙනවා කියන අය බලන්න අත උස්සන්න ගොඩක් බොහෝ දුරට සමාන වෙන්නේ. පොඩි overall කියන්නේ මොකද්ද? overall කියන්නේ සමස්තයක් වශයෙන් බොහෝ දුරට සමානකම් තියෙනවා කියලා කියන අය පොඩි mistakes ඇති ඔය නැති ඒවා likes වෙලා තියෙන ඒවා like වෙලා තියෙන ඒවා ඒ හැරෙන් යම්තා දුරට ලියන්න පුළුවන් කියලා පුතාට නිකන් යම් කිසි හැඟීමක් තියෙනවා මට කියන්න පුළුවන් right හොඳයි අනිවාර්යෙන්ම ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඇත්තටම මේ වගේ දෙයක් දැන්මම ලියා ගන්න පුළුවන් කියන්නේ මේ විදිහට ගොඩක් වටිනවා ඒක ඇත්තටම නියමයි පාඩම හොඳට ලියා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි උදේ කෙලිම O level exam එක ටාගට් කරලා මේ කරන්නේ. හරි. O level exam එකේ ලොකු බරක් වෙන්න පුළුවන් අපිට මෙන්න මේ ප්‍රශ්නේට. හරි. bar graph charts කියන මේ මාතෘකාවලට. හරි. බොහෝ වෙලාවට අනිවාර්යෙන් වෙනවා. සාමාන්‍යයෙන් writing part එකේ ගොඩාක් ළමයි අමාරු පාඩමක් වශයෙන් තමයි මේක සලකන්නේ. හරි. සමහර මේ ප්‍රශ්නේ කියවන්නවත් කැමති නැහැ.
සමහරට ඔයා 9 වසරේ ඉන්න කාලේ එහෙම වෙන්න පුළුවන්. මේ විදිහට පැහැදිලිව ලියන්න ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. නමුත් දැන් දන්නවා. දැන් ලියන්න පුළුවන්. හරි. විශ්වාසයක් Taman තුල ගොඩනැගිලා තියෙනවා. ලියන්න පුළුවන් කියලා. ඒ දෙයම ගොඩක් වටිනවා. හරි. අපි තව ගොඩක් කතා කරනවා 11 වසරට ගියපුවාම exam practice guide කියලා tube set එකක් කතා කරනවා. ඒ වගේම exam booster target questions ලා ප්‍රශ්න set එකක් කතා කරනවා. කෙලින්ම විභාගෙම ඉලක්ක කරලා ලියන ප්‍රශ්න. ඒ වගේම seminars පවත්වනවා. හරි. grammar පාඩම් ටික writing part එක revision වශයෙන් නැවත උගන්වනවා. ලොකු වැඩ ගොඩක් තියෙනවා කරන්න. හරි. එතන පුතාලට එක ප්‍රශ්නයක් තමයි දැන් ඔයා හොඳටම ලියන්න ඉගෙන ගත්ත නිසා වචන ප්‍රමාණය වැඩි. ඔයාලට වචන 100ක් ලියන්න කිව්වොත් අඩුවෙන් ලියන්න එපා. 100ක් 120ක් ලියුවට කමක් නැහැ. උඩින් 120ක්. වචන 20ක් 115ක් නම් වඩා හොඳයි. 100ක් 120ක් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ 100ට 120ට කොහොමද අපි අඩු කරගන්නේ? ඔයාලට සමහර ඒ වගේ ප්‍රමාණ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි ලියනවනේ වැඩිම එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඊට පස්සේ අපි ලියනවා සමානයව. ඊට පස්සේ ප්‍රමාණයක් දාලා ලියනවා. ඊට පස්සේ මම ඔයාලට වැඩිම ලියන්න කිව්වා, අඩුම එක ලියන්න කිව්වා. ඒ වගේම ඊට පස්සේ සමස්තයක් වශයෙන් ලියන්න කිව්වා. දෙවෙනි ඡේදය ওই ටිකනේ අපි ලියන්නේ නේද? පළවෙනි ඡේදේ වාක්‍ය තුනේ ආකාරයෙන් වෙන්න ඕනේ. වැඩිම එක අනිවාර්යෙන් ලියන්න. සමාන ප්‍රමාණයක් ලියන්න. ප්‍රමාණය වැඩිම අඩුම මේ තුනෙන් එකක් තෝරලා ලියන්න. නෑ sorry. ප්‍රමාණය වැඩිම නෙමෙයි වඩා වැඩි. වඩා වැඩි වඩා අඩු. කොහොමද ලියන්නේ? වැඩිම එක ලියුවා සමාන එක ලියුවා ප්‍රමාණය වඩා වැඩි වඩා අඩු. මෙන්න මේ තුනෙන් එකක්. ප්‍රමාණයයි වඩා වැඩි වඩා අඩු. ඔය තුනෙන් එකක් ලියන්න ගන්නකො. ප්‍රමාණය නැතත් කමක් නැහැ වඩා වැඩි වඩා අඩු දෙකක් ලියන්න. අඩුම එක අනිවාර්යෙන් ලියන්න සමස්තයක් වශයෙන් ලියන්න. ඔය විදිහට වාක්‍ය 4කට වගේ නෙමෙයි 5කට වගේ අඩු කරගත්තොත් වචන 100ත් 120කට බැලන්ස් කරගන්න පුළුවන්. තව හැම එකම ප්‍රමාණ දාලා ලියන්න එපා. ගොඩාක් අර ප්‍රශ්න තියෙන එකම නැවත නැවත ලියන්න හදන්න එපා ඔයා. හරි. වැඩිම එක ලියන්න, සමාන ඒවා ලියන්න, ප්‍රමාණයක් දාලායි වඩා වැඩි වඩා අඩුයි කියන එකකින් ඔය තුනේම එකක් තෝරලා ගන්න ලියන්න. අඩුම එක ලියන්න සමස්තයක් වශයෙන්. හරි. එතකොට ඔයාලට වචන 100කට 120කට බැලන්ස් කරගන්න පුළුවන්. හරි. මේ වචන ගන්න ටර්ම් ටෙස්ට් එකට ඔය එක්සෑම් එකට බැලන්ස් කරගන්න විදියයි කිව්වේ. හරි. දිගටම ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න බැරිද? දිගටම ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් වෙයි පුතේ. දිගටම ඔන්ලයින් කරනවා කියන්නේ පන්තිය උගන්වන එකම එහෙමම එවලෙම ලයිව් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම දැනුවත් කරන්නම් ගෲප් එක හරහා. right. අපි එනවා උදේම ක්ලාස් තියෙන රතුරුම සර්ගේ ක්ලාස් එකද right. ටයිම් ටේබල් ගැන කතා කරමු. උදාලා අද අපි මෙහෙම ඔන්ලයින් ක්ලාස් එක ඉගෙන ගත්තට දෙසැම්බර් 4 සෙනසුරාදා සිට ෆිසිකල් පන්තික ඉගෙන ගන්නවා. හරි? කොරණ විදුල ආයතනය තුල අපේ පන්ති ආරම්භ කරනවා. ඊළඟ සෙනසුරාදා කියන්නේ දෙසැම්බර් 4 නේ. right. මෙන්න මෙහෙමයි ෆිසිකල් ක්ලාසස් ආරම්භ වෙන්නේ. ෆිසිකල් කියලා ලියන්නේ මෙහෙමයි. සමහරව මේක එක එක විදිහට දාලා මගින් අහනවා. ෆිසිකල් ලියන්න දන්නේ නැතුව මෙහෙම අහනවා. ෆිසිකල් පන්ති කවදාද? මේ ලියන විදිහ. හරි? මගේ ඉංග්‍රීසි පන්තියේ මෙන්න ෆිසිකල් කියලා ලියන විදිහ. හරි? මෙන්න ඒවා ලියනවා මෙහෙම. ෆිසිකල් මේක අමුතුවෙන් මම හොයන්නේ මම බලනවා යකෝ මේ මම දන්නේ නැති ඉංග්‍රීසි වචනයක් කියලා මම ඩික්ෂනරි එකත් හොයන්න වෙනවා සමහර ලාවට. හරි? ඒ මෙහෙම එකක් මම ඉගෙන ගන්නේ නැහැ නේ මේ අප්‍රෝද. හරි? ඔව් මෙන්න ෆිසිකල් කියලා ලියන විදිහ. භෞතික පන්ති. භෞතික විද්‍යාවට කියන්නේ ෆිසික්ස් කියලා කියනවා භෞතික විද්‍යාව. උසස් පෙළ සයන්ස් හරි මැත්ස් හරි කරොත් ෆිසික්ස් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. හරි? මේ එතකොට ඒක ෆිසික්ස් කියලා කියන්නේ භෞතික විද්‍යාව. ෆිසිකල් කියලා මෙහෙමයි කියන්නේ. right. ෆිසිකල් ක්ලාසස් ආරම්භයේ සම්බන්ධව ඔයාලට කියන්නේ පුතේ ඊයේ ටියුට් ක්ලාස් එකේ මේ සම්බන්ධව කිව්වා දෙසැම්බර් 4 සෙනසුරාදා විදුල ආයතනය තුල ආරම්භ කරනවා. පළමු කණ්ඩායම දෙසැම්බර් 4 හෝල් ක්ලාස් එක පටන් ගන්නවා. සෙනසුරාදා
උදේ 8:10. සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වා තියෙනවා මගේ පන්ති. හරිද? ඊට පස්සේ group class එක ඒක පටන් ගන්නේ දෙසැම්බර් 4 සෙනසුරාදා එන්නේ. දෙසැම්බර් 10 සිකුරාදා. දෙසැම්බර් 10 දෙවෙනි කණ්ඩායම සිකුරාදා 6:30 8:30. සර් එතකොට පේපර් ක්ලාස් එක ඒක ඔන්ලයින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙලාව වෙනස් කරනවා. ඒක සර් එතකොට සර් දෙසැම්බර් 4 වෙනිදා ඔක්කොම ළමයි එන්න ඕනේ නේද? මොකද පුතා? දෙසැම්බර් 4 ඔක්කොම ළමයි එන්න ඕන සර්. නෑ එහෙම දෙයක් නෑ. ඔයා කැමති කණ්ඩායමකට එන්න. හරි? ඔයාට මේ දෙකෙන් කැමති කණ්ඩායමකට එන්න. දෙසැම්බර් 4 සෙනසුරාදා එන්න පුළුවන් අය උදේ 8:10 ඔය වෙලාවට. එතකොට බැරි වෙලා හරි මේ ඔන්ලයින් ක්ලාස් එකක් කරොත් පළවෙනි කණ්ඩායම තියෙන දවසේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙන්නේ. ඔව් බොහෝ වෙලාවට එහෙම තමයි. ඒකට එන්න බැයි නම් මම රෙකෝඩින් එක හරි දෙන්නම්. හරි? ඒක චුට්ටක් මම පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඔන්ලයින් සම්බන්ධ වෙන අයට මම වෙනම මැසේජ් එකක් දාන්නම් ඔය එක හරි. ඒ කියන්නේ චුට්ටක් කල්පනා කරලා පුතාලට දැනුවත් කිරීමක් අනිවාර්යයෙන්ම කරන්නම්. මම හිතන්නේ සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් ඔන්ලයින් ක්ලාස් එකකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තටම හේතුව තමයි එකම හේතුව මට වෙලාව චුට්ටක් වෙන් කරගන්න අපහසුතාවයක් තියෙනවා. නැත්නම් මම ඔච්චර අදින්නෙත් නෑ ඔන්ලයින් ක්ලාස් එක යනවාට හරියට නිශ්චිත වචනයක් දෙනවා. නමුත් මම උපරිම උත්සාහයක් දරනවා ඔන්ලයින් ක්ලාස් එක කරන්න. මම උපරිම උත්සාහ කරන්නේ මේ විදිහට ලයිව්ම කරන්න. හරි? එහෙම බැරි වුණොත් මම ලයිව් කරන්න බැරි වුණොත් අර විදිහට මේකෙම පන්ති උගන්න එක එවලෙම ලයිව් දෙනවා. හරි? එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. මම ඒක තා චුට්ටක් කල්පනා කරලා ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න බලන්න. මේ පුතාලට දැනුවත් කිරීමක් කරන්න. හරි? බය වෙන්න එපා. ඔයාව අසරණ කරන්නේ නැහැ. හරි? අසරණ කරන්නේ නැහැ. සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් මම හිතන්නේ ඔන්ලයින් එන්නත් බලාපොරොත්තු වෙනවා දුර ඈත පළාත් වල ඉඳන්. හරි? එතකොට මෙන්න මේමයි දෙසැම්බර් 4 පළවෙනි කණ්ඩායම සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වා ගෲප් ක්ලාස් එක මේ වෙලාවට එන්න බැරි අය. දෙසැම්බර් 10 එන්න සිකුරාදා හවස 6:30 8:30. හවසෙන් ආන්දරෙම ඉන්න බෑ 6:30 8:30. එන්නේ නැහැ කියලා මම දන්නවා පාන්දරේ. නිදා ගන්නනේ 7:00 තමයි. ඔය 6:30ට එන්නේ. හරි? නෑ සර් පාන්දර හොඳයි. ඒත් ඉස්කෝලේනේ. ඔව් ඉස්කෝලේ තියෙනවන්නේ. ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ. ඔව් පාන්දර දාන්න පුළුවන් නම් ඒත් හොඳයි. හරි? ඒත් හොඳයි. මේ රයිට් පුතේ මේ කණ්ඩායම් දෙක තමයි තියෙන්නේ. හරි? ඔය කාණ්ඩ දෙක විතරක් තියෙන කියලා අහලා තිනවා. ඔව් මේ කණ්ඩායම් දෙක විතරයි තියෙන්නේ. බලන්න මම හිතන්නේ මේ කණ්ඩායම් දෙකට එන්න බැරි කවුරු හරි ඉන්නවනම් ඔක්කොම ලෝව හෑන්ඩ් කරන්න. අත් උස්සගෙන ඉන්නවා සමහර. ලෝව හෑන්ඩ් කරන්න. හැමෝම ලෝව හෑන්ඩ් කරන්න. රයිට් මේ කණ්ඩායම් දෙකටම එන්න බෑ කියලා කියන අත උස්සන්න ඕනේ. සර් ඔන්ලයින් එන කට්ටිය ඔව් ඒ අය අත උස්සන්න එපා. ඔන්ලයින් එන අත උස්සන්න එපා. හරි හොරන්ට එන්න පුළුවන් ආයතනයේ ළඟ තියෙන්නේ. නමුත් අනේ අපිට සර් මේ වෙලාවල් දෙකට නම් එන්න බෑ. හරි එහෙම කියනයි. රයිට් ඔව් එහෙම අයටත් පුතේ දිගටම ඔන්ලයින් පන්තිවල සමයි එහෙම උනොත් සම්බන්ධ වෙන්න වෙන්නේ. හරි ඔයාට ඔය ප්‍රධාන විෂයන් හැරෙන්න වෙන පන්ති මේ වෙලාවල් වලට දාගෙන තියෙනවා නම් වෙනස් කරගන්න. ප්‍රධාන විෂයන් වලට මූලිකත්වය දෙන්න. මම කියවනේ එන මගේ විෂය විතරක් නෙමෙයි ප්‍රධාන විෂය මොනවද කියලා මම කියන්න අවශ්‍ය නැහැ නේ ඔයාලට. ප්‍රධාන විෂයන් වලට මූලිකත්වය දෙන්න. ඔයා විදුලා ආයතනය තුලම පන්ති එනවා නම් මම හිතන්නේ මේ වෙලාවල් වලට වෙන කිසිම පන්තියක් ෆ්ලෑෂ් වෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? ඉතින් මේ ඔයා වෙන ආයතන වල යනවා නම් තමයි අර ගැටලුව එන්නේ. හරි? ඉතින් පුතාලා ඒවට චූටි චූටි විසඳුම් හොයාගන්න. හරි? විසඳුම් හොයාගන්න. ඒ කියන්නේ මාත් බොහොම අමාරුවෙන් තමයි මේ ටයිම් ටේබල් හදනවා. ලේසි දෙයක් නෙමෙයි. ආයතනයේ ඔක්කොගෙම ගුරුවරුන්ගේ ටයිම් ටේබල් ගන්න ඕනේ. හරි? එතකොට
ඒ ගුරුවරු දැන් මම අනිත් තවත් ආයතන වල පන්ති කරනවා. මගේ ඒ level පන්ති නුගේගොඩ, අලුතර, මතුගම ඒ නගර වල පන්තිත් වෙන් කර ගන්නවා. මම මේ සෙන්සුරාදා දවස මූලික වශයෙන් මෙහෙට විදුල ආයතනයට දීලා මම අමාරුවෙන් අනිත් ගුරුවරුත් එක්කත් කතා බහ කරලා මේක මේ හදාගෙන තියෙනවා. හරි. ඒ වගේම තමයි දැන් පුතා තාම 10 වසරේ ඉන්නේ. ඔයා 11 වසරට ගියත් මේ ටයිම් ටේබල් එකමයි ක්‍රියාත්මක වෙන්නේ. දෙසැම්බර් මාසයේ සිට මේ ටයිම් ටේබල් එක ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දවස් දක්වාම ක්‍රියාත්මක වෙනවා. පන්ති නවත්තන්න කියන්නේ කවදද O level exam එකට කලින් එදා දක්වාම මේ කණ්ඩායම් දෙක ස්ථිරව මේ වෙලාවට යනවා. Excuse me, sir. Excuse me, sir. ඔව් කියන්න පුතේ. Sir, ඒකට tube class කොහොමද sir එන්නේ tube class? ක්ලාස් එක මෙහෙමයි. ඒක දැනුවත් කරන්නම් මෙදාට පන්තියට ආවට පස්සේ. ඒක කොහොමද සිකුරාදාට දැන් ආය කරන්න බෑනේ අර වෙලාවට. මම සිකුරාදා විදුලේ කියන්නේ ඉන්නේ. හරි. එතකොට ටියුට් ක්ලාස් එකේ ඒ වෙලාවට කරන්න බෑ. අපි 4:00 පාමාරකනේ ඒක අපිට රෑ ටයිම් එකක් ගන්න වෙනවා. රෑ ටයිම් එක ගන්න. සර් එතකොට දැන් පාන්දරත් මේ ක්ලාස් එකක් තියෙනවා අපි 11 වසරට ගියාම නේද? පාන්දර මොකද්ද ක්ලාස් එක මේ තියනවාද කියලා අහන්න. මොකද්ද සබ්ජෙක්ට් එක පුතේ? විදුලේ කේමද? සර් කිව්වේ දැන් මේ අපි 11 වසරට ගියාම ආයි මේ පාන්දර ක්ලාස් එකකුත් දානවා කියලා. එතකොට ඒක 11 වසරට ගියපුවම මේ ටයිම් ටේබල් එකම තමයි ඒ වෙනම ඔන්ලයින් යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වෙනම ඔන්ලයින් යනවා කියන ඔය පේපර් ක්ලාස් දාන ඒවා විශේෂ පාඩම් අපි කරනවා වෙනම දාලා ඒ වගේම මම ඊළඟ අවුරුද්දේ ජනවාරි වල කියන්නේ. ඔයා විදුල ආයතනයට එන්න තියෙන්නේ මේ දවස් දෙක. මේ දවස් දෙකේ හරි නේද පැහැදිලිනේ? Sir. ඔව් කියන්න. Sir, දැන් සර්ගේ online class එකට තමයි අලුතෙන් ආවේ. ඔව්. Physical class එකට ඇවිල්ලා නැහැ. දැන් ওই පටන් ගන්න දවසට ආවම කමක් නැහැ. ඔව් පුතේ මේ ඉන්න කවුරුත් තාම ඇවිල්ලා නැහැ. මේ ක්ලාස් එකේ ඉන්න කිසිම කෙනෙක් තාම ෆිසිකල් ඇවිල්ලාම නැහැ. මාව දැකලවත් නැතුව සමහර වෙලාව. ඔන්ලයින් එකෙන් දැකලා තියෙනවා. හරි? ඒ හැරෙන්න මම්වත් දැකලා නැහැ මේ ඉන්න අනිත් අය. අපි එකපාරක් පන්ති පටන් ගන්න කියලා ප්ලෑන් කරගෙන හිටියේ ගිය පාර මං හිතන්නේ කොරෝනා දෙවියන් රැල්ලෙන්ද කොහෙද පස්සේ ආයෙත් පස්සේ කොහොම හරි කැන්සල් වුණානේ. හරි? අපි සුබ මොහොතින් ඊළඟ සතියේ අපි එක එක්කෙනා හම්බ වෙනවා. හරි පළවෙනි වතාවට ජීවිතේ පළවෙනි වතාවට හරි ඊළඟ සතියේ මේ රයිට් ඉතින් මේ වෙලාවල් වෙනස් කරන්න බැහැ මට. හරි? ඒ වගේම රතුගම සර්ගේ ටයිම් ටේබල් එකත් මට ඊයර කෝල් එකක් දීලා දැනුවත් කරන්න කිව්වා. මොකද රතුගම සර් රෙකෝඩින් එක කරන්නේ. රතුගම සර් දැන් රෙකෝඩින් කරලා ඉවරයි මං හිතන්නේ දෙසැම්බර් මාසේ ඒවත් එක්කම. ඒතර සර්ට මේ රෙකෝඩින් වල කියන්න වෙලාවක් තිබ්බේ නැහැ කිව්වා. ඒ වෙලාවදී අපි තීරණය කළා හිටියේ නැහැ. මෙන්න ඉංග්‍රීසි ක්ලාස් එකේ ටයිම් ටේබල් එක. මෙන්න රතුගම සර්ගේ ගණන් පන්තියේ නායක ටයිම් ටේබල් එක. මට ඊයේ වෙනම කෝල් කරලා කිව්වා අනිවාර්යෙන්ම කියන්න කියලා. රයිට්. පුතාලා දෙසැම්බර් 4 මගේ ඉංග්‍රීසි පන්තියේ ඔයා සෙන්සුරාදා උදේ 8:10. අය වෙන දවසක් දා ගන්න ඕනේ නැහැ රතුගම සර්ගේ ගණන් පන්තියට එන්න. හරි? මගේ පන්තිය ඉවර වෙච්ච ගමන්ම රතුගම සර්ගේ පන්තියට මාරු වෙන්නයි තියෙන්නේ. ගණන් පන්තිය තියෙනවා සෙනසුරාදා දෙසැම්බර් 4 සෙනසුරාදා දෙවෙනි කණ්ඩායමක් ගැන නම් සර් කිව්වේ නැහැ. කියන්න කිව්වා සෙනසුරාදා 10යි කාලේ සිට 12:30 දක්වා පන්තිය තියෙනවා කියලා ගණිතය. හරි සෙනසුරාදා. වෙනවද? රයිට් මගේ පන්තියට ආව උදේ 8:10 දෙන්න පුළුවන් අය. ඊට පස්සේ 10යි කාල 10:30 රතුගමසගේ පන්තියට ඉන්න පුළුවන්. Sir. ඔව්. සර් ඔන්ලයින් ක්ලාස් එකක් කිව්වේ නැද්ද එතකොට? ඔය වෙලාව ඔය දවසේමද? ක්ලාස් එකක් නැද්ද සර් රතුගම සර්ගේ? රතුගම සර් මේ වෙලාව තමයි මට දැනුවත් කරන්න කියලා කිව්වේ. එතකොට මේ පස්සේ සමාජයට ඔයාලට කියයි. හරි? ගෲප් එකට දායි තව කණ්ඩායමක් ඇති අනිවාර්යෙන්. Sir, නදුන් සර් වෙලාවක් කිව්වේ නැද්ද? ඔන්ලයින් ක්ලාස් කිචන් ටිකක් සර් අදුන් සර්ගේ කාලසට ඒව නම් මම දන්නේ නැහැ. හරි? සර්ලා කියයි. හරි? මේ රතුගම සර් රෙකෝඩින් රතුගම සර් ඔන්ලයින් ක්ලාස් කරන්නේ නැද්ද? කරනවා ඔන්ලයින් එකකුත් මම හිතන්නේ දිගටම යයි ඔන්ලයින් එකකුත් දිගටම යයි සමහර ලාවට. හරි? අනිවාර්යයෙන්ම දිගටම ඔන්ලයින් ක්ලාස් එකකුත් යයි. ආයතනය තුනත් පන්තිය පටන් ගන්නවා. හරි? ආරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුකූලව ආයතනය හදලා තියෙන පන්ති පවත්වන්න. එතකොට පුතාලා මේ ආයතනයට එන්න ට්‍රයි එකක් දෙන්න. ඉස්කෝලේත් යනවනේ දැන්. ඒ කියන්නේ පන්තියක් තුල මීට වඩා ඔයාට දැනෙන්න හොඳට උගන්වන්න පුළුවන් අපිට අවංකව.
ඔන්ලයින් එකෙත් පුළුවන්. අපි එහෙම යමක් කරා ඔන්ලයින් එකේ අනිත් පන්ති වලට වඩා ඇත්තටම. වාට ඉංග්‍රීසි මීට කලින් ඔයා ෆිසිකල් පන්ති වලට යන්නේ නැහැ. නමුත් ඊට වඩා ඔන්ලයින් ක්ලාස් එකේ ෂෝක් එකට ඉගෙන ගන්න ඉතින් මගේ. ඔයා ඔන්ලයින් එකේ මෙහෙම ඉගෙන ගත්තා කියන්නේ ඔයා ෆිසිකල් ක්ලාස් එකකට ආවොත් මගේ තවත් මීට වඩා හොඳට සාර්ථකව අපේ වැට්ටික් කරන්න පුළුවන්. හරි? ඒතකොට දැනට ඔයාට මෙන්න මේ රතුගම සර් මේ ටයිම් එක වෙන් කරලා තියෙනවා. ඉදිරියේදී තවත් කණ්ඩායමක් ඇති රතුගම සර් එකක් නෙමෙයි දෙකක් විතර තව දාලා තියෙන වැඩි සමහරවිට සර් විදුලකේ විතරනේ පන්ති කරන්නේ. ඒක නිසා සර්ට ගැටලුවක් නැහැ කාලය වෙන් කරන්න පුළුවන් ඔයාලා වෙනුවෙන්. සර්ගේ අනිත් කණ්ඩායම් ටික දැනුවත් කරයි විදුල පොදු ගෲප් එක හරහා. හරි. දැන්ට මේ ටයිම් ටේබල් ලියන්න. සිකුරාදා උදේද හවසද කියලා අහලා තිනවා හවස හවස. මේ මගේ පන්තියේ තියෙන හවස. right. එතකොට ඔන්ලයින් ක්ලාස් තියෙන ටයිම් ටේබල් එක මම ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. ඔන්ලයින් කොහමද තියෙන්නේ කියලා. හරි. right. මොනවා හරි පන්තිය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් මෙන්නසගේ නම්බර් එක WhatsApp මැසේජ් එකක් කරන්න. WhatsApp message එකක් එවන්න. right. මම සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා. right. පැහැදිලි නෝන ටයිම් ටේබල් මේ කණ්ඩායම් දෙකට වෙන්න අවශ්‍ය නැහැ. බෙදිලා එන්න උදේ 8:10 සෙන්සුරාදා එන්න පුළුවන් අය එකට එන්න. වඩාත් හොඳයි සෙන්සුරාදා එන්න පුළුවන් නම් රතුගමසගේ පන්තිලත් එක්කම ඉඳලා යන්න පුළුවන්. එහෙම බැයි නම් මෙදාට වෙන පන්තියක් තියෙනවා නම් දෙවෙනි කණ්ඩායම දෙසැම්බර් 10 ඉඳන් පටන් ගන්නවා සිකුරාදා හවස 6:30 8:30 හරි ඒ ගෲප් ක්ලාස් එක හරි පොතේ එහෙනම් අපි නැවත පාඩමට එමු. එතකොට ඔයා 11 අවසර විභාගයේ දක්වාම මේ වෙලාව 11 අවසර විභාගයේ දක්වාම ඔය වෙලාව යන්නේ. ඔය පොඩි පන්ති වලට සම්බන්ධ වෙනවා නම් group classes individual classes තියෙනවා නම් ඒවා වෙනස් කරගන්න. ප්‍රධාන විෂයන් වලට මූලිකත්වය දෙන්න. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ටික පාඩ තියෙන්න ඕනේ. ඉන්ටර්විව් එකකට ගියපම අනිවාර්යෙන් අහන්න ඕනේ ඉංග්‍රීසි වලට මොකද්ද තියෙන්නේ කියලා. A එකක් B එකක් තියෙනවා කියලා පාඩ කියන්න තියෙනවා නම් ඒක වටිනවා. හරි? ඒ නිසා ඉතින් පොඩි පන්ති ඔය අනෙක් විෂයන් වල ඒවා එහෙම දාගෙන තියනවා නම් මම ඒ අලුතක්සේරු කරනවා නෙමෙයි හරි අවතක්සේරු කරනවා නෙමෙයි ඔයා ප්‍රධාන විෂයන් ටිකට මූලිකත්වය දෙන්න විදුල ආයතනය තුලම පන්ති වෙනවා නම් අනෙක් විෂයන් වලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ හරි ඉතින් ඔය ඔක්කොම බැලන්ස් කරන්න ගියොත් එහෙම හරි අපහසුයි ටයිම් ටේබල් එකක් හදාගන්න මම අද දවසම කතා කරා හදන්න බෑ ඔයත් එක්ක කතා කරලා හදන්න ගියොත් එහෙම හරි එහෙම ගැටලුවක් තියෙනවා message එකක් දාලා තිනවා සර් ෆිසිකල් ක්ලාස් එන්න කොවිඩ් ප්‍රශ්න නිසා පොඩි බයකුත් තියෙනවා අම්මලත් ක්ලාස් යන්න එපා කියනවා සර් ක්ලාස් එක කරන්න ගමන් Zoom ක්ලාස් එකකුත් දානවා ඔන්ලයින් ක්ලාස් එකකුත් දාන්නම් පොඩි ඔන්ලයින් ක්ලාස් එකකුත් දාන්න right අපි ගමු ඊට පස්සේ සාකච්ඡා කරමු ග්‍රැමර් පාර්ට් එක ගන්න ග්‍රැමර් පොත් තව පැය භාගයක් විතර තියෙනවා ගන්න ග්‍රැමර් කොටස right පුතාලා මට කියන්න අවසාන වශයෙන් මොනවද ග්‍රැමර් පාර්ට් එකේ අපි සාකච්ඡා කරේ present perfect present perfect with wh questions ද ඔව් සර් yes sir ඕනේ හරි ඒ කියන්නේ අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා simple present tense with wh questions simple past tense with wh questions simple future tense with wh questions present continuous with wh questions past continuous future continuous with wh questions and present perfect tenses හතකින් කතා කරලා තිනවා wh questions හදන විදිය right අද අපිට කතා කරන්න තියෙන්නේ past perfect tense එකකින් කොහොමද wh questions හදන්නේ කියලා right ඊට කලින් මම උගන්වපු tenses ටිකෙන් වාක්‍ය පහක් ඔයාලට දෙනවා ප්‍රශ්න හදන්න කියලා බලමු උගන්වපු ඒ වගේ පාට මතකයිද ප්‍රශ්න ටික හදන්න කියලා. O level exam එකේ එන විදිහටම මම දෙන්නම්. ලියා ගන්න ගිය සතියේ grammar note එක නවත්තුත් දැන දිනේ දාලා activity කියලා ලියා ගන්න. homework මොනවා හරි දීලා තියනවද present perfect එකේ? no sir නෑනේ.
හරි. එතන එහා පැත්තේ දාගන්න activity කියලා ක්‍රියාකාරකම් වාක්‍ය පහක් ලියන්නම් බෝඩ් එකේ. අන්ඩර්ලයින් කරලා වචන වගේක් දෙන්න. ප්‍රශ්න ටික හදලා දෙන්න. ප්‍රශ්න ටික හදලා දෙන්න. මේ O level exam එකේ එන විදිහටම මම දෙන්න. The first sentence they will be going to classes next week. Underline next week. Second sentence, she has come to class at 8:30 a.m. Underline at 8:30 a.m. Third one, I learn English on Saturdays. Underline on Saturdays. Next one. She was going to class with her brother. Underline with her brother. මේ O level exam එකේ එන විදිහටමයි දෙන්නේ. මෙහෙම mix කරලා එක එක tenses වලින් දෙන්නේ. හරි. Next one, ඊළඟ වාක්‍ය. මේ චෝටි වෙනසක් කරගමු පුතාලා. මෙන්න මේ තුන්වෙනි එකේ අපි on Saturday නැතුව තරහ නැතුව මේක English කියලා underline කරගන්නවා. English කියන එක answer එක වෙන විදිහට. තුන්වෙනි එකේ චෝටි වෙනසක් කරා English කියන එක underline කරගන්න. අපි ගන්නවා පස්වෙනි වාක්‍යය. Nimal didn't come to class because he was sick. Underline because he was sick. O level exam එකේ දෙන්නේ ඔය විදිහටමයි. වාක්‍ය පහක් දීලා අන්ඩර්ලයින් කරලා දෙනවා මේ වචන උත්තර වෙන්න ප්‍රශ්න හදන්න කියලා. මම ඔයගන්ට ටෙන්සස් වලින් දීලා තියෙන්නේ බලන්න පුතාලා නිවැරදිවම ප්‍රශ්න ටික හදන්න බලන්න. නිවැරදිව හදන්න ප්‍රශ්න ටික. හදලා ෆිනිෂ් කළා මට මැසේජ් එකක් එවන්න. වාක්‍යය කියවන්න අන්ඩර්ලයින් කරලා තියෙන වචනේ උත්තරේ වෙන්න හිතන්න ක්වෙස්චන් වර්ඩ් එක මොකක්ද කියලා ටෙන්ස් එකට අනුව හදන්න ප්‍රසන්ට් ටෙන්ස් නම් do does ගන්න කිව්වා past tense නම් did ගන්න කිව්වා ඒවා හරියට කල්පනා කරලා බලන්න අමතක වෙලා තියෙනවා නම් ටෙන්ස් එකට අනුව බලන්න නෝට් එක මම දීලා තියෙන එක පිනිස right others write down අනිත් අයත් last week present perfect note එකට පිටු කීයක් ගියාද
උදේ last week note එක මේ last week recording එක group එකට දාලා තියෙන්නේ. ඒක අහන්න ඕනේ. හරි? last week එන්න බැරි වුණා නම් පන්තියට recording එක group එකට දාන්න ඒක අහන්න. හරි? මේක මේ සතියේ පන්තියට එන්න කලින් අහලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලියලා ඉවරයි නම් අන්තිම වාක්‍යය පැහැදිලි නෑනේ. අන්තිම වාක්‍යය තමයි Nimal didn't come to class because he was sick. ඔය චුට්ටක් වෙනස් වාක්‍යයක්. නෙගටිව් වලින් දීලා තියෙනවා. නෙගටිව් වලින් දීලා තියෙනවා. ඉවරයි නම් finish කියලා message එකක් එවන්න අනිවාර්යයි. Right. අපි ගමු බලන්න පළවෙනි වාක්‍යය. They will be going to classes next week. On පන්ති වලට යමින් ඉඳීවි ඊළඟ සතියේ. Right. ඊළඟ සතියේ කියන එක උත්තරේ වෙන්න පුතාලා බලන්න මට කියන්න what is the most suitable question word? When? when කියන වචනේ ගන්නෙනේ. මේකේ tense එක මොකක්ද? will be going. Future continue. Continuous tense. Future continuous. Right. එහෙමනම් question එක වෙන්න ඕනේ කොහොමද? ලියපු කෙනෙක් When will they be When going will to they class? be going to classes? අපිට ගන්න පුළුවන් when කියලා ගත්ත මුලට simple present වාක්‍යයක් නම් do does ගන්න කිව්වා. simple past tense නම් දීලා තියෙන මේ වගේ වාක්‍ය did ගන්න කිව්වා. simple future නම් will ගන්න කිව්වා. present continuous නම් am is are ගන්න කිව්වා. past continuous නම් was were ගන්න කිව්වා. future continuous නම් පුතේ will be ගන්න කිව්වා. ගත්තා when හැබැයි will be කියලා ලියන්නේ නැහැ. when will ඊට පස්සේ subject එක ලියන්නේ කිව්වා. They be. when will they be කියලා ගන්නේ. when will they be going to classes කියලා යන්නේ. අනිවාර්යයෙන්ම question mark එකක් දාන්න. when will they be going to classes? හරි දාගන්න. අනිවාර්යයෙන් දීලා තියෙනවද කියලා හරි දාගන්න. second one. දෙවෙනි එක. She has come to class at 8:30 am. ඇය පන්තියට ඇවිල්ලා තියෙනවා උදේ 8:30ට. උදේ 8:30ට කෙනෙක් උත්තරය වෙන්න මට At that time. Yes. කියන question එක අපිට ගන්න පුළුවන් නේ. At what time කියන question word එක ගන්න පුළුවන්. මේක tense එක කියන්නේ has come. Has come tense එක. Present perfect. Present perfect tense, right? ඒ අනුව බලන්නේ නම් question එක හදන්න. At that time. At what time has she come to class? Right. අපිට ගන්න පුළුවන් question word එක ගත්තොත් at what time ඊට පස්සේ අපි ගන්නවා has at what time has she come to class. At what time has she come to class? Right? Made a question word present perfect has sorry have හරි ගන්න ඕනේ subject එක ගන්න. Third one. I learn English on Saturdays. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා සෙනසුරාදා දිනවලට. Right? ඉංග්‍රීසි කෙනෙක් උත්තරේ වෙන්නේ මට කියන්න most suitable question. What? මොනවද ඔබ සෙනසුරාදා දිනවලට ඉගෙන ගන්න? අයි කියලා සාමාන්‍යයෙන් උත්තරයක් දෙද්දි මම මගෙන් අහගන්නේ නැහැ කිව්වා. You.
You වෙනස් කරගන්න කිව්වා right පුතේ මේකේ tense එක මොකක්ද learn present tense. Simple present. simple present tense. ඒ අනුව බලන්න මට question එක හදලා තියන්න question what එක do you learn What on do you Saturday? learn on Saturdays? Saturday. right very good අපිට ගන්න පුළුවන් question word එක what ඊට පස්සේ I කියන එක you කියලා වෙනස් කරනවා youth එක අපි ගන්න present tense වල do the does the do කියන වචනේ what do you learn මොනවද ඔබ ඉගෙන ගන්නේ on Saturdays යම් කිසි කෙනෙක්ට මෙතන do ගත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් බලන්න present tense with WH questions මම present tense වලින් ප්‍රශ්නයක් හදනවා නම් do හරි does හරි ගන්න ඕනේ කියලා හරි ඒ notes පැහැදිලිව ලියාගෙන තියාගන්න next one she was going to class with her brother ඇය පන්තියට යමින් සිටියා ඇගේ සහෝදරයා සමග කියන එක උත්තරේ වෙන්න ප්‍රශ්නය මොකක්ද With With whom? whom? yes අපිට ගන්න වෙන්නේ with whom කියන වචනේනේ කාත් එක්කද කියන්නේ මට ඊට කලින් කියන්න මේකේ tense එක හදන්න කලින් tense එක Past continuous. Past continuous tense. continuous right එහෙමනම් මේක past continuous with whom තමයි මුලට ගන්න වෙන්නේ complete question එක කියන්නේ With whom was she going to class? With whom was she going to class? with whom කියලා ගත්තා ඊට පස්සේ අපි කියනවා present continuous නම් am is are මේක past continuous නිසා subject එකට අනුව was verb වලින් was ගත්තා she ලිව්වා with whom was she going to class කාත් එක්ක ඇය පන්තියට යමින් සිටි with whom was she going to class එතකොට I කියන්නේ with her brother ඇගේ සහෝදරයා සමග last one චුට්ටක් වෙනස් වාක්‍ය past tense හැබැයි negative Nimal didn't come to class Nimal පන්තියට ආවේ නැහැ because නිසා he was sick ඔහු අසනීප වූ නිසා කියලා because වලින් යම්කිසි වාක්‍යයක් පටන් ගන්න උත්තරයක් දෙනවා මට කියන්නේ ගැලපෙන question word එක Why? Why? අනිවාර්යෙන්ම because වලින් උත්තරයක් දෙනවා නම් පුතේ why වලින් අහන්න ඕන බලන්න question එක හදන්න ඕන Why didn't Nimal come to class? right very simple negative වුණා කියලා ඔයා මේක serious ගන්න දෙයක් නෙමෙයි හරි ඔයා සාමාන්‍යයෙන් past tense වල භාවිතා කරේ question word එක ලියලා did කියන වචනේ වාක්‍ය affirmative නම් හරි negative නේ ඒක නිසා didn't කියලා ගන්න why didn't Nimal come to class why didn't Nimal come to class ඇයි නිමල් පන්තියට ආවේ නැත්තේ එතකොට කියනවා because he was sick ඔහුට අසනීප වූ නිසා right මේ ආකාරයෙන් තමයි ප්‍රශ්න දෙකේ බලන්න මේ පහම නිවැරදිව ලියලා තියෙන අත උස්සන්න බලන්න බය වෙන්න දෙයක් නෑ ලියා ගන්න පුළුවන් නම් උනා නම් O level exam එකේ ඔය විදිහටමයි එන්නේ right very good හොඳයි right එහෙමනම් අපිට කතා කරන්න තියෙන ඊළඟ මාතෘකාව past perfect tense එක past perfect tense with WH questions මොකද කියන්නේ අද කතා කරනවද වෙලාව කීයද 12:16 වෙලාව නම් චුට්ටක් තව තියෙනවානේ හැබැයි ඒකත් පුළුවන් වාක්‍ය කරමු සර් ඔව් ප්‍රශ්න ටිකක් කරලා අපේ හතේ කරමුකෝ. ඔව් ඒ කියන්නේ ප්‍රශ්න කියලා කියන්නේ ටියුට් ක්ලාස් එකේ පුතා ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. ඇස ඒව නෙමෙයි. දැන් WH question ටිකක් තව කරමුකෝ. හරි. අපි ඊළඟ දවස් තව ටිකක් කතා කරමු. right. ලියා ගන්න ඊළඟ මාතෘකාව විනාඩි 10 ඉවර කරනවා වෙට් ටික. අවසාන මාතෘකාවත් ලියා ගන්න past perfect tense with WH questions. වාක්‍ය තුනක් අපි ලියා ගමු. අවසාන මාතෘකාව කියන්නේ equation මේ ගත්තාම simple 3යි continuous 3යි 6යි 7යි 8වෙනි මාතෘකාව නේද? සර් O level exam එකට මේ එන paragraph එකට අපි වචන මේ කීයක් විතර ලියන්න ඕනද? උදේ මොන paragraph එකටද? short paragraph එකටද? ඔව් සර්. වචන 50ක් වගේ 50 60ක් වගේ ලියා ගන්න මාතෘකාව 8වෙනි මාතෘකාව past perfect
tense, past perfect tense with WH questions. සර් මේ notice දැන් notice එක ලියද්දි අපි මේ capital ලකුණෙන් නේද මේ ලියන්න ඕනේ notice කියන එක. ඔව්. notice කියලා ලියන්නේ capital ලකුණෙන්. පන්තියට සම්බන්ධ වෙන්න අලුතෙන් බලාපොරොත්තු වෙන පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කිරීමක් කරන්න. ජනවාරි මාසේ පළවෙනි සතියේ නම් සම්බන්ධ වෙන්න කියලා. හරි? ජනවාරි මාසේ පළවෙනි සතියේ නම් ඊළඟ අවුරුද්දේ මොකද 11 වසරේ වැඩ පටන් ගන්න පාන්ති ඉන්න එක තමයි වඩාත් හොඳ. නැත්නම් ඔය දැනගෙන පස්සේ එනවා දෙවෙනි වාරයටත් පස්සේ. හරි? විභාගයට මාස දෙක තුනක් තියලා පාන්තියට සම්බන්ධ වෙලා ඇවිල්ලා කියනවා සර් විභාගේ කොට දාලා දෙන්න කියලා. මට ඉතින් එහෙම කරන්න බෑ. හරි? ඒ නිසා එහෙම පාන්තියට සම්බන්ධ වෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අඩු දැනුම මට්ටමේ ඉන්න ළමයෙක් වුණත් කමක් නැහැ. හරි? දැනුම ආදාර නැහැ මට. හරියට අවශ්‍යතාවයේ තියෙන කෙනෙක් ඉන්නවා නම් ජනවාරි ගම සම්බන්ධ වෙන්න කියලා කියන්න. ජනවාරි පළවෙනි සතියේදී. right. පුතාලා මට කියන්න අපි කතා කරන්න යන්නේ ඉක්මනින්ම. හරි? past perfect tense එකකින් ප්‍රශ්න හදා ගන්න විදිය. past perfect වාක්‍යයක් හදන word formation එක කියලා. Subject had head එකත් එක past participle verb. subject ගත්ත had ගත්ත verb past participle. හරි? right. අපි ලියමුකෝ ඔයා මාතෘකාව ලියා ගත්තා. rules තුනක් විතර ඉඳ තියාගන්න ප්‍රශ්න හදන structure එක ලියන්න. මාතෘකාව ලියා rules තුනක් විතර ඉඳ තියාගන්න ප්‍රශ්න හදන structure එක ලියන්න. මේ වාක්‍ය තුන ලියන්න. first one, she had written a letter. She had written a letter. मेरा subject करता had करता verb past participle rest past perfect වාක්‍ය හදන විදිහ. අතක තියාගන්න. tenses පාඩම ආපු නැති අයට tenses ටිකක් මෙතනින් cover වෙනවා. She had written a letter. Next one. The teacher had started this lesson earlier. Underline the teacher. Next one. My friends had come here at 6:30 a.m. At 6:30 a.m. Three sentences are enough. මෙන්න past perfect වාක්‍ය තුනක් සර් ලියලා තියෙනවා. subject එක මුලට අරගෙන තියෙනවා. had ලියලා තියෙනවා. verb එක past participle ලියලා තියෙනවා. ඉතිරි කොටස තියෙනවා. Right? She had written a letter. The teacher had started this lesson earlier. My friends had come here at 6:30. පළවෙනි වාක්‍යයේ meaning එක තමයි පුතේ she had written a letter. එය ලියුමක් ලියලා තිබුණා. Second one, the teacher had started this lesson earlier. ගුරුවරයා මේ පාඩම මීට පෙර පටන් ගෙන තිබුණා. තුන්වෙනි එක my friends had come here. come කියලා කියන්නේ past participle come came come කියලාමයි එන්නේ. මගේ යාළුවෝ මෙන්න ඇවිල්ලා තිබුණා උදේ 6:00ට. right. මට කියන්න මෙන්න මේ පළවෙනි වාක්‍යයෙන් ඔයාට කියනවා question එකක් හදන්න a letter උත්තරේ වෙන්න. a letter උත්තරේ වෙන්න මොකද වඩාත් ගැලපෙන question? What? Yes, as usual you can write down at the beginning WH question. සුපුරුදු විදිහටම කලින් වගේම අපි මුලින්ම ලියනවා WH question එක වඩාත් ගැලපෙන්නේ මෙතන what කියන එක. She had written letter. ලියුමක් ලියලා තිබුණා. ලියුමක් කෙනෙක් උත්තරේ වෙන්න අහන්න ඕනේ. මොකක්ද ලියලා තිබුණේ. ඊට පස්සේ අපි ලියන්න ඕනේ tense එකට අනුව මෙතන helping verb එක. present tense නම් do does ගත්තා, past tense නම් did ගත්තා,
future tense නම් will ගත්තා, present continuous නම් am is are, past continuous නම් was were, future continuous නම් will be, present perfect නම් has have, past perfect නම් මොකද්ද ගන්න? past perfect නම් මොකද්ද ගන්න? had, ගත්තා, subject එක ලියුවා, verb එක past participle ලියුවා, තවත් ඉතිරි තියෙනවා මොනවා හරි ඒකත් ලියලා question mark එක දාන්න. ඒ අනුව බලන්න මේ structure එක අනුව කියන්නේ මේ කොහොමද එන්නේ? what දෙවෙනි පියවර had, තුන්වෙනි පියවර subject එක she, හතරවෙනි පියවර verb past participle written. තව ඉතිරි නැහැ මොකද මේක උත්තරේ වෙන්න ඕනේ question mark. what had she මොනවද ඇවිල්ලා තියෙන්නේ? එතකොටයි කියන්නේ early. ලියාගන්න මාතෘකාව ලියලා රෝල් තුනක් ඉඳ තියාගන්න කිව්ව තැන මේ word formation එක මේ ප්‍රශ්න දෙක හදලා පෙන්නන්න. හදලා මට finish කියන්න. කෙනෙක් අහලා තිනවා ඉංග්‍රීසි ඩිප්ලෝමා කෝස් එකකයි ඉංග්‍රීසි කෝස් එකකයි මොකද වෙනස කියලා පුතේ WhatsApp message එකක් දාන්න ඒවා කියන්නම්. පන්තියේ වෙලාව ගන්න බෑ. What had she? Right, good. අලුතෙන් එන්නේ යාළුවෝ ඉන්නවා නම් දෙසැම්බර් මාසෙ උනත් තාවට ප්‍රශ්නයක් නැහැ පන්තියට. හරි. කියන්නේ ටර්ම් ටෙස්ට් එකට එහෙම අදාළව අපි මොනවාරි දේවල් ටිකක් සාකච්ඡා කරනවා පන්තියේ. කියන්නේ ඊළඟ සතියේ නම් ආවට කමක් නැහැ. ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කිරීමක් කරන්න. එහෙම නැත්නම් 11 වසරේ වැඩ ආරම්භ කරනවා ජනවාරි 1 වෙනි සතියේ. චුට්ටක් පන්තිය හුරු වෙන්නත් එක්ක ඕන නම් දෙසැම්බර් මාසෙම ඇවිල්ලා ටර්ම් ටෙස්ට් එකට අදාළ දේවල් චුට්ටක් ඉගෙන ගන්න පුළුවන්. දෙසැම්බර් මාසයේ આવත් ප්‍රශ්නයක් නැහැ. කැමති විදියට. හැබැයි යාළුවෝ එනවා නම් අලුතෙන් මම දන්නවා අනිවාර්යෙන් එනවා. හරි. ගොඩාක් පහු වෙලා නම් එන්න කියන්න එපා. 11 වසරේ වැඩ පටන් ගත්තට පස්සේ. ඉතින් ලොකු ළමයි ප්‍රමාණයක් අපේ පන්ති ඉන්නවනේ. හරි. ඒකට මට නැවත අලුතෙන් ළමයි ගෙන්නා ගැනීමේ අවශ්‍යතාවයක් එහෙම දෙයක් නෙමෙයි මම කියන්නේ. හරි. ඔයාලා හිතන්න පුළුවන් සර් මේ වැඩිපුර ළමයි ගෙන්න ගන්න මේ කියන්නේ කියලා. නෑ එහෙම නෙමෙයි. 11 වසර කියන්නේ අවසාන අවුරුද්ද ඔයාගේ ඔයල් එක්සෑම් එකට ටාගට්. හරි. 11 වසරේ භාගයක් ගියාට පස්සේ ආවොත් එහෙම මගේ පන්තියේ ඊට පස්සේ ඇවිල්ලා කියේ මම සංගසය කියනවා තේරෙන්නේ නැහැ කියලා. මම කැමති නැහැ නරක නාමයක් ගන්න. එනවා නම් ඉගෙන ගන්න අවශ්‍යතාවයේ තියෙන කෙනෙක් මුල සිට සම්බන්ධ වෙන්න ඕන. right. දෙවෙනි වාක්‍යය. The teacher had started this lesson earlier. ගුරුවරයා මේ පාඩම earlier කියන කලින් පටන්ගෙන තිබුණා. ගුරුවරයා කෙනෙක් උත්තරේ වෙන්න හදන්නකො ප්‍රශ්නේ බලන්න. who had started Who this had lesson? start this lesson early? This lesson earlier. right. ඔව්. අපිට ගන්න පුළුවන් පුතේ මුලටම question word එක who. වඩාත් ගැලපෙන්නේ කවුද කියලානේ අහන්නේ. කවුද මේ පාඩම කලින් පටන්ගෙන තිබුණේ? එතකොට ඔයා කියනවා the teacher. who ගත්තා had කියන වචනේ ලියුවා. who සමග do does ටික නම් භාවිතා කරන්නේ. නමුත් අනිත් ඒවා පුළුවන්. am is are was were has have will be ඒවා පුළුවන්. had කියන එකත් පුළුවන්. who had started කියලා ගන්න වෙන්නේ. subject එකක් ලියන්න විදියක් නැහැ මෙතන. නැත්නම් තුන්වෙනි පියවර වශයෙන් subject එක ලියුවේ. subject එක ලියන්න බෑ ඒක උත්තරේ වෙන්නේ. නිසා ඊළඟ වචනේ ලියන්න. who had started this lesson early. Last one, අවසාන එක. My friends had come here at 6:30 am. මගේ යාළුවෝ මෙහි ඇවිල්ලා තිබුණා උදේ 6:00ට. කොහමද ගන්නේ? At what time had At what time? your friend come here? What time had your friends come here? my friends කියලා කියන්නේ මගේ යාළුවෝ කියනවා. එතකොට ඒක ප්‍රශ්නේ වෙන්නේ කොහොමද ගොඩක් වෙලාවට? your friends කියන්නේ කිව්වා. එහෙනම් මේක ගන්නවා අපි. At what time? කීයටද? At what time had your friends? At what time had your friends come here? කීයටද යාළුවෝ මෙහි ඇවිල්ලා තිබුණේ? කීයටද යාළුවෝ මෙහි ඇවිල්ලා තිබුණේ? ඔතන at 6:30. At what time had my friends කියලා ගත්තත් හරි. වඩා හොඳයි. my කියලා වාක්‍ය තුල තියෙනවා නම් ප්‍රශ්නේ your කියලා ගන්න. වාක්‍ය තුල I තියෙනවා නම් ප්‍රශ්නේ you කියලා ගන්න. At what time had your friends come? බලන්න මේ වාක්‍ය දෙක ප්‍රශ්න දෙකම හරියට ලියපුවා. අද උසන්.
අනිවාර්යෙන් you can simply understand how to make questions. යුවර්කින් ප්ලෑන්ට මේ මයිදමට වැරද්දක් නෑනේ. නෑ වැරද්දක් නැහැ. වඩාත් ප්‍රායෝගිකයි. එතකොට සර් මේ එක්සෑම් එකේදී ඔහම ලිව්වා කියලා ලකුණු මේ අහිමිවීමක් වෙන්නේ නෑනේ. නෑ නෑ අඩු කිරීමක් කරන්නේ එක්සෑම් එකේදී මෙහෙමම ලියන්න. my your කරන්න. I your කරන්න. හරි? right. පුතාලා එවනම් අපි මේන සිකුරාදා ටියුට් ක්ලාස් එක තියෙනවානේ. මේන සිකුරාදා පොඩ්ඩක් ඉන්න. ටියුට් ක්ලාස් එක කරනවාද කියලා කියන්නම්. බෑ. මේන සිකුරාදා. නෑ මේන සිකුරාදා ඔන්ලයින් කරන්න පුළුවන් ටියුට් ක්ලාස් එක. හරි? මේ සිකුරාදා ඔන්ලයින් ටියුට් ක්ලාස් එක කරනවා. ඊට පහුවදා සෙන්සුරාදා ෆිසිකල් පන්තියෙන් හම්බ වෙනවා. right. ගැටලුවක් තියෙනම් මට මැසේජ් එකක් දාන්න WhatsApp. අපි එනම් සිකුරාදා ටියුට් ක්ලාස් එකේ ඔන්ලයින් හම්බ වෙමු. හරි? ඔන්ලයින් ක්ලාස් එකේ මේ විදිහට හම්බ වෙනවා. එන සෙනසුරාදා දෙසැම්බර් 4 ඉඳන් විදුල ආයතනය තුළ පන්ති ආරම්භ වෙනවා. සෙන්සුරාදා ඔන්ලයින් දෙනවාද කියලා ගෲප් එකට දානවාද? ඔව් ඒ විස්තර දාන්නම්. හරි? ගෲප් එකේ දාන්නම්. ආමි ඔව් සිකුරාදා ලලිස්සගේ පන්තිය තියෙනවා නේද කොමර්ස් ක්ලාස් එක. right. එහෙම වුණත් කරන්න වෙන්නේ නැහැ. ගෲප් එකට මැසේජ් එක දාන්නම්. ගෲප් එකට මැසේජ් එක දාන්නම්. right. එහෙනම් පුතේ අද පැටික් මෙච්චරයි. right. එහෙනම් good afternoon to you. See you next day. Good afternoon, sir. Good afternoon. Afternoon, sir. ගැටලුවක් තියෙනවා අහන්න පුතා මොකද? පන්තිය සම්බන්ධ ගැටලු තියෙනවා නම් WhatsApp message එවන්න.